නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දෛ සද්ධාවන්ත පින්වත්නි සෑම දිනාටම තෙරුවන් සරණයි. මේ වෙලාවේ මම එක සූත්‍රයක් ආශ්‍රයෙන් පොඩි ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. ඒ සූත්‍රය ලේඛනගත කරලා තියෙන සූත්‍ර හැටියට බැලුවෙන් පස්සේ කොහොම කෙටි කරුණු වශයෙන් ගත්තයින් පස්සෙත් සංඛ්‍යාව අඩුයි. නමුත් ඒ සූත්‍රය මානසිකාර වශයෙන් සාකච්ඡා කිරීම වශයෙන් ඇතුළට බැසගත්තයින් පස්සේ හරි විශාලයි. ඉතින් ඒ විශාල කරුණු රාශියක් තිබෙන සූත්‍රයෙන් මේ වෙලාවට ගැලපෙන සහ පුළුවන් ප්‍රමාණයක් මම මේ පින්වතුන්ගේ අවබෝධයට හේතු වෙන පරිදි කියලා දෙනවා. මේකත් අපි හැම දිනාටම ධර්මාවබෝධයට නිර්වාණ අවබෝධයට හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේදී මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා පොඩි කාරණයක් කියලා දෙනවා. ඒ තමයි එක්තරා විදිහක ධර්ම ක්‍රමයක්. ඒ කියන්නේ මේ ධර්ම ක්‍රමයක් කියලා දෙනවා. මේ වෙදකම් කරන්න ගියයින් පස්සේ අපේ තියෙනවා ලෙඩට අපේ තියෙන ලෙඩේ සනීප කරගන්න බෙහෙත් කරන්න ගියයින් පස්සේ මේ එක එක ක්‍රම තියෙනවා. කියනවා මේ අහවල් දොස්තර මහත්තයා හොඳයි, ඒ දොස්තර මහත්තයාගේ බෙහෙත් වඩියක් ගන්නකො කියලා. ඔන්න ඉංග්‍රීසි බෙහෙත් කරන්න කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් කරලා සමහරලාට ඒක පරක් වෙනවා නම් හරියන්නේ නැත්නම් මේ සිංහල ක්‍රමයෙන් බලන්නකො කියලා කියනවා. ඔන්න සිංහල ක්‍රමයක් දාන්න. ඊට පස්සේ කියනවා මේ අර චීන ක්‍රමයක් තියෙනවා අකුපංච ක්‍රමයේ පොඩ්ඩක් ඕකට කරලා බලන්න. ඒ කියන්නේ පරමාර්ථය මොකද්ද මේ අකුපංච ක්‍රම විදිය දාන. පරමාර්ථය මොකද්ද සිංහල බෙහෙත් ක්‍රමයේ කරන්නේ. පරමාර්ථය මොකද්ද ඉංග්‍රීසි බෙහෙත් කරන්නේ. ඊළඟට තියෙනවා මේ ඕකට හොඳයි අර හෝමියෝපැති ක්‍රමය. ඒකෙම බලන්න පොඩ්ඩක් කියලා මේ ඔන්න ඒ ක්‍රමයක උදාහරණ. දැන් ඕවාම කරලා වෙලා තවත් එක්කෙනෙක් කියන්න පුළුවන් ඕකට මේ පොඩ්ඩක් ගුරුකමක්වත් ඕකට මේ දාගත්තොත් හොඳයි. පොඩ්ඩක් කරලා බලන්න මන්ත්‍රයක් ශාස්ත්‍රයක් දාලා ඔය ඉන්නේ කට්ටඬියෙක් ඉන්නලා මේ දෙහි කැපිල්ලක් කරන්න එහෙම තියෙනව නේද? ඉතින් ඔය වගේ එක එක ක්‍රම ફોકસ එක මොකද්ද? ලෙඩේ සුවපත් කර ගැනීමේ තමයි පරමාර්ථය. ඒකට දාන ක්‍රම එක එක විදිහයි. සිංහල ක්‍රමය, ඉංග්‍රීසි ක්‍රමය, අකුපංච, හෝමියෝපති, මන්ත්‍ර ශාස්ත්‍ර, නූල් බැඳලි, දෙහි කැපිලි. ඔක්කොම දාන්නේ පරමාර්ථය ඇවිල්ලා ඒව ටෙස්ට් කරන්න නෙවෙයි මේක දාන්න. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ මේ එක එක්කිනාට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ක්‍රම කියලා දෙනවා. ඕක ඔහොම අල්ලන්නේ නැත්නම් ඔහොම අහුවෙන්නේ නැත්නම් මෙහෙම ගන්නකො. මෙන්න මෙහෙම දාන්න කියලා කියනවා. කොසොද්දට හදන්නකො. මලවල ගන්නකො. දැන් ඔන්න කිහිල් බැදලා එනවා. පෙති වගේ. නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ එක එක ධර්ම ක්‍රම ඒවට කියනවා පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? පරියාය කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා දුකින් මිදීමේ ක්‍රමයක් දේශනා කරනවා. මෙන්න මෙහෙම. ධම්මපරියායම් දේශිස්සාමි. මම ධර්ම ක්‍රමයක් ඔබ වහන්සේලාට කියලා දෙනවා. මොකක්ද මේ ධර්ම ක්‍රමේ? නිබ්බේධික පරියායම් වෝ භික්ඛවේ ධම්මපරියාය. මහණෙනි මම ඔබලාට නිබ්බේධික ක්‍රමය මේ නිබ්බේධික බෙහෙත් ක්‍රමය නිබ්බේධික ධර්ම ක්‍රමය නිබ්බේධික ධර්ම පරියාය මම ඔබලාට කියලා දෙනවා. ඒ බෙහෙත් ක්‍රමේ තන් සුණාත හොන්තට අහන්න. එහෙමනේ බෙහෙතක් කරන්න ගියන් පස්සේ හොඳට අහන්න ඕනේ. ඊට පස්සේ
ලියා ගන්න ඕන. උදේට ගන්නෙ කොහොමද? දවල්ට ගන්නෙ කොහොමද? රැට ගන්නෙ කොහොමද? කෑමෙන් ඉස්සෙල්ලා කොහොමද? පස්සේ කොහොමද? ඔය තියෙනවනේ. හොඳට දැනගන්න ඕනේ. ඒක නිසා වචනයක් දාලා තියෙනවා තන් සුණාත. හොඳට අහන්න. ඊට පස්සේ කියනවා සාධුකම් මනසිකරොත. හොඳට මෙනෙහි කරන්න හොඳට හිතින් අල්ලගන්න. දැන් මේ ඉස්සෙල්ලා සූත්‍රයට යන්නේ ඉස්සෙල්ලා මේක දැනගන්න ඕනේ. තන් සුණාත සාධුකම් මනසිකරොත. හොඳට පිළිවෙලකට යහපත් ක්‍රමානුකූලව මෙනෙහි කරන්න කියලා කියනවා. බෙහෙත් පට්ටුරුවක් තියෙනකොට ඕනෑවට එපා විදියක්. දැන් ඇඩ්‍රස් එකක් ලියනවා. නේ? ඇඩ්‍රස් එකක් තියෙන කාගේ හරි 52 අහවල් ස්ට්‍රීට් එක මේ මොකද්ද කැම්බරා කියලා. ඒ වගේ ලියන්නේ නැහැ මේ බෙහෙත්. මේ බෙහෙත් හොඳට මොකද්ද මහත්තයා කිව්වේ? මොකද්ද මහත්තයා කිව්වේ කියලා හොඳට අහහ ලියනවානේ. ඒ වගේ තං සුණාත හොඳට අහන්න සාධුකම් මනසිකරෝත හොඳට මෙනෙහි කරන්න හිතේ දරා ගන්න. ඔන්න මම එහෙනම් කියනවා වාසිස්සාමි කියලා කියනවා. දැන් මොකද්ද මේකේ තියෙන බෙහෙත් ක්‍රමේ? නිබ්බේධික ධම්මපරියාය. නිබ්බේධික ධර්ම ක්‍රමය. මේක මේ ඉස්සරලා අහලා තියෙනවා. මම දන්නවා මේ පින්තුන් අහලා තියෙනවා. ඒකින්ද අමාරුවක් වෙන එකකුත් නැහැ. අහලා තියෙනව නේද? සමහර මහත්තුරු පින්තුන් අහලා ඇති. නේද? අහලා තියෙනවනේ. ඔව් සමහර අය අහලා තියෙනවා, සමහර අය කියවලා තියෙනවා, සමහර අය වෙන්නේ කමන්න. දැන් අද මේ කියන්න යන ධර්ම ක්‍රමය මොකද්ද? නිබ්බේධික ධර්ම ක්‍රමය. නිබ්බේධික ධර්මපරිය. ඉතින් භික්ෂුන් වහන්සේලා ඉතින් හොඳ බෙහෙතක් හින්දා, හොඳ ධර්ම ඖෂධයක් හින්දා මේ කෙලෙස් ගිනි නිවන, කෙලෙස් රෝගයෙන් නිදහස් වෙන හොඳම ඖෂධයක් නේ. ඒකින්ද මේක දැන් දේශනා කරන හින්දා දැන් බුදුරජාණන් වහන්සේ ඒවම් බන්තේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනවා. මේකේ පුම හොඳ බෙහෙත් ටිකක් තියෙනවා මේකේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නයක් කතමෝච බික්කවේ නිබ්බේධික ධම්මපරියාය. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ ඔබලාට මම මේ නිබ්බේධික ධර්මපරියාය කියලා දෙනවා. නිබ්බේධික ධම්මපරියායන් වූ භික්කවේ දේශිස්සාමි තං සුණාත සාදුකම් මනසිකරෝත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ කියනවා කතමෝච සෝ භික්කවේ නිබ්බේධික ධම්මපරියාය. මහණෙනි මේ නිබ්බේධික ධර්මපරියාය මොකද්ද කියලා අහනවා. මොකද්ද ඒකේ ගැළපීම? මොකද්ද ඒකේ ගැළපීම? බුදුරජාණන් වහන්සේම කියනවා අහන්න මං කියන්නම් කියලා. ආයෙ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් දානවා මොකක්ද මේ ධර්ම ක්‍රමය කියලා. ඒක දේශනා ක්‍රමයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය. ප්‍රශ්නයක් දානවා උත්තරයක් දෙනවා. ප්‍රශ්නයක් දානවා උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අහන්න ඒ භික්ෂුන් වහන්සේලාට හයිය නැහැ. භික්ෂුන් වහන්සේලා අසිය යුතු ප්‍රශ්නයක්. භික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්නය අහපු ගාම හොඳ ලස්සනට උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා භික්ෂුන් වහන්සේලා විසින් ඇසිය යුතු ඒ ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේ අහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම ලස්සනට උත්තර දෙනවා, විස්තර කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයක්. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ මේ ව්‍යාකරණ ධර්ම ක්‍රමය කියලා. ව්‍යාකරණ කියලා කියන්නේ. දැන් මොන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. දැන් මොකද්ද මේ ධර්මපරියායේ නම? නිබ්බේධික ධර්මපරියාය. මේකට යන්න ඉස්සර වෙලා මේ නිබ්බේධික කියන වචනය අපි තේරුම් ගන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලාට නම් තේරෙන්න ඇති. දැන් අපිට තේරෙනවද මේ නිබ්බේධික කියන එක? මම හිතන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දෙවෙනි අවස්ථාවේදී කෙලීම පටන් ගන්නවා සූත්‍රේ. නිබ්බේධික ධම්මපරියාය කියනවායි කියලා කෙලින්ම ඒ ධර්ම කරුණ ටික කියාගෙන යනවා. ඉතින් අපි ඇවිල්ලා 2500කට ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව කරන වෙලාවේ ඉස්සරහ වාඩි වෙලා හිටපු හාමුදුරුවන්ගේ මට්ටමේ කට්ටිය නෙවෙයි අපි. නේද? බුදුරජාණන් වහන්සේ දැකපු කට්ටියක් නෙවෙයි. ඉන්න ඇති කොහේ හරි දැනග නමුත් මේ ඒ මට්ටමේ පිරිසක් නෙවෙයි. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ඒක තේරුණා
දැන් නිබ්බේධික ධම්මපරයය කියන එක අපිට තේරෙනවද වචනේ තේරුම? නෑ. මේ නිබ්බේධික ධම්මපරයය කියන වචනය ඈඳිච්ච වචන තුනක එකතුවක්. නිබ්බේධික ධම්මපරයය කියන්නේ මේ වචන තුනක එකතුවක්. ධම්මපරයය කියන එක තේරෙනවා. මොකද්ද? ධර්ම ක්‍රමය. පුරුදු කරන ධර්ම න්‍යාය. ධර්ම පුරුදු කරන විදිය. තේරුම් ගන්න ඕනේ මොකද්ද? නිබ්බේධික කියන එකයි. මොකද්ද මේ නිබ්බේධික කියලා කියන්නේ? නිකන් හිතන්න බලන්න අපේ මේකන් නිබ්බේධික කියලා මම කියන්න නිබ්බේධික කියලා කියන්නේ මොකද්ද මේ? ඒක ඇහෙනකොට මොකද්ද තේරෙන්නේ? නිබ්බේධික. නිබ්බිදාව කියන වචනයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙනවා. හහ. නොවින්දින. ඔව්. කලකිරීම. කලකිරීම. තව නොවිඳීම, කලකිරීම. නිවීම. පේනවනේ එන තාලේ නේද? ඔය තව නොයල්ම මේ එකේ තියෙනවා මේ අපි නිබ්බේධික කියලා කියන එක හැදෙන්නේ මෙහෙමයි. මේ න වින්දති. කියන්නේ වින්දනය කරනවනේ යන. දැන් අපි හැම එක්කෙනා මේ සංසාරයේ විඳින්න තියෙනවා. හැම වෙලාවෙම විඳින්න. අපිට විඳින්න ඕන. විඳ යනවා. දැන් අපිට මේ සංසාරයේ වටය කියලා කියන්නේ යන ඔක්කොම කැරකිලි හැම තැනම තියෙන්නේ විඳින ඒවා. මේ කාම රූප අරූප හැම තැනම විඳින්න තමයි තියෙන්නේ. එතකොට මේකේ එක තැනකවත් රූප කෑල්ලකවත් ශබ්ද කෑල්ලකවත් රස ස්පර්ශ කොහේවත් තැනක මනෝමය වශයෙන් හොග තැනක විඳින්න එපා. මෙන්න මෙතන හිස් කියලා අතහැරපු එකක්වත් නැහැ. එක්කෝ සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. හැම වෙලෙම විඳින. එතකොට මේ වින්දනයට කැමැති වින්දනයට හදලා දෙන එකට ලෝභකමකුත් තියෙනවා. දැන් ඔන්න විඳිල්ල තියෙනවා. මේ විඳිල්ල නැති තැනක් තියෙනවා. මේ විඳිල්ල නැති තැන තමයි නොවිඳින තැන. කොහේ හරි තැනක ඇතිනු බෑ. එතකොට අපි යම්කිසි තැනක යම්කිසි මේ තියෙන දේවල් විඳ හිටපු දේවල් යම්කිසි වෙලාවක නොවිඳිනවා නම් ඒකට කියනවා නොවිඳින ස්වභාවය. ඒක නිකන් ඉන්නේ. ඒක නොවිඳින්න නම් ඕනෑ කියලා හොඳයි කියලා ගත්ත දේ එපා අවශ්‍ය නැහැ මේකේ දෙයක් නැහැ කියලා නොවිඳින්න නම් අපිට නිකන් ඉන්නේ නැහැ. ඒකට කියනවා නිබ්බිදා ගතිය කියලා. නිබ්බිදාව කලකිරීම නොවිඳින තැන මේ නොවිඳීම මේක තියෙනවා. දැන් යම් කිසි දෙයක පරම ශාන්ත වූ නොවිඳීමක් තියෙනවා නම් එතන තියෙන්නේ ඒක කොහෙද තියෙන්නේ? නිවනේ නොවිඳින ගතිය තියෙන සම්පූර්ණ නිවන විඳිනවා කියලා එකක් නැහැ. ඒක අවේදිත සුඛයක්. මෙතන තියෙන්නේ මොකද්ද? නිබ්බේධිතේ කියලා කියන්නේ විඳින්න නැතුව ඒ පිළිබඳව අර කියපු පරයය වචන දාන්න පුළුවන් කලකිරෙනවා, එපා වෙනවා, නොවිඳිනවා, අතහරිනවා කියන එක ඉන්නේ නැහැ. අතහැරීම එකක් තියෙනවා. විඳින්නේ නැහැ, විඳින්න බෑ ඒක. ආන්න ඒ ගතිය තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කලකිරීමට නොවිඳීමට හේතු වෙන්නා වූ ධර්ම කාරණයක් තියෙනවා. දැන් අපි හැම එක්කෙනාම මේ විඳින්න දැන් මේ භාවනාවට විඳින්න ඇවිල්ලා නෙමෙයි විඳවන්නේ. නේ?
එතකොට දැන් අපි මේ විඳින්න ආවේ. වෙන්නේ විඳවන එක. සංසාරෙත් ඒ වගේ. පතන්නේ විඳින්න වෙන්නේ විඳවන එක. නේද? දැන් ඉපදුනා විඳින්න වෙන්නේ විඳවන එක. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන්ම ඔහොමයි. ඉස්කෝලේ යන්නේ විඳින්න කියලා වෙන්නේ උදේ පාන්දර නැගිට විඳවන එක. නැගිටින්න කම්මැලි නේද? බෑ. එහෙම හොල්ලනවා. ඊට පස්සේ නැගිටිනවා යන්න කියනවා බෑගේ කරේ දානවා යවනවා. එහෙම ඉගෙනගෙන ඊට පස්සේ දැන් ඔන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔහොම කරලා ඔන්න ඉගෙනගෙන කියාගෙන ඔන්න මේ රස්සාවක් ගන්නවා. ඒ මෙච්චර කල් ඉගෙන ගැනීමෙන් කරගත්ත විඳගත් මේ බැරි වෙච්ච දේවල් ටික විඳින්න. නේද? ඔන්න ඒක හොයන්න ගිහිල්ලත් විඳවනවා. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ වෙලත් විඳවනවා. ඊට පස්සේ මුළු ජීවිතේම ළමයි ලපටි හදාගෙන දරුවෝ හදාගෙන විඳින්න ගිහිල්ලා විඳවනවා. හැම තැනම තියෙන්නේ විඳවන එක. ඔය දඹදිව වන්දනාවේ ගියාන් පස්සෙත් ඕක තියෙනවා. දඹදිව වන්දනාවේ ගිහිල්ලා සමහර හරියට විඳවලා තමයි එන්නේ. මේ ගියාය දන්නව ගියාද? ගිහලා දෙනවා. ලෙඩ වෙලක් තමයි. ඔයදී. අනේ තමයි විඳින්න කියලා විඳවලා තමයි එන්නේ. උණ හැදෙනවා. සමහරව එහෙම විඳවගෙන යනවා. ඔව් ආයෙ එන්නේ ඒක හැටි. එතකොට මේ හැම තැනම තියෙන්නේ මේක කියන්න හේතුව විඳින එකක්. විඳවනවා. දැන් අපි මෙන්න මේ වගේ හොඳයි කියලා ගත්ත දේවල්, හොඳයි කියලා තියාගත්ත දේවල් නොවිඳින නිබ්බීධික ස්වභාවය, කලකිරීම ස්වභාවය, එපා වෙන ස්වභාවය ඇති කරගන්නා වූ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න හේතුව. ඒ භික්ෂුන් වහන්සේලාට මේවා එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැති එක. ඒක නිසා නිබ්බේධික පරයය දැන් ධම්මපරයය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් තේරුණා නිබ්බේධික කියලා. නිබ්බේධික කියන්නේ මොකද්ද? නොවිඳින, නොඇලෙන කලකිරීම. මේ ඒකේ එකපාරම යන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරුණු ටිකක් කියනවා. පළවෙනි එක තමයි කාමා භික්කවේ වේදිතබ්බා. හොඳට මතක තියාගන්න. කාමා භික්කවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමානං කාම නිරෝධ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරෝධයයි කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. කීයක් තියෙනවද? හත් තියෙනවා. කාමා භික්ඛවේ වේදිතබ්බා. ඊළඟට කාමා භික්ඛවේ තව කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. ඊළඟට කියනවා කාමානං වේමත්තතා වේදිතබ්බා. කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. ඔන්න කාමයන් සම්බන්ධ හැමතැනම තියෙන කාම ධර්ම. දැන් ඊට පස්සේ කියනවා එක එහෙම දැන් එක සෙට් එකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. තවත් තියෙනවා මෙහෙම එකක්. වේදනා භික්කවේ වේදිතබ්බා වේදනානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ වේදනානං වේමත්තතා වේදිතබ්බා වේදනා විපාකෝ වේදිතබ්බෝ වේදනා නිරෝධෝ වේදිතබ්බෝ වේදනා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද? කාම. ඒකට කිව්වේ මොකද්ද? වේදනා. ඊළඟට කියනවා සංඥා භික්ඛවේ වේදිතබ්බා සංඥානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ සංඥානං වේමත්තතා වේදිතබ්බා සම්මා සංඥානං විපාකෝ වේදිතබ්බෝ සංඥා නිරෝධෝ වේදිතබ්බෝ සංඥා නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියනවා. දැන් කීයද? තුනයි. ඊළඟට කියනවා කාමා වේදනා සංඥා. ඊට පස්සේ කියනවා ආසවා භික්කවේ වේදිතබ්බා
ආසවාන නිදාන සම්භවෝ වේත්තබ්බෝ ආසවාන වේමත්තතා වේත්තබ්බා ආසවාන විපාකෝ වේත්තබ්බෝ ආසව නිරෝධෝ වේත්තබ්බෝ ආසව නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා කියලා කියනවා. ඊට පස්සේ කියනවා දැන් කීයක් කිව්වද? මොකද්ද පළවෙනි එක? කාම වේදනා සංඥාව ආසව ආසව. ඒ කියන්නේ ඔය මේ ආශ්‍රව කියන එක වෙන જાතියක් ආසව කියන වෙන જાතියක් භාෂාවේ වෙන දෙයක්. ආශ්‍රව කියලා කියන්නේ සිංහල භාෂාවෙන් පාවිච්චි කරනදී ආසව කියලා කියන්නේ පාලි වචන. ඒක නිසා වචන දෙකක් වුණාට එකම අර්ථය. කාම වේදනා සංඥා ආසව. ඊට පස්සේ කියනවා දුක්ඛං වික්ඛවේ වේදිතබ්බෝ දුක්ඛ සමුදය වේතබ්බෝ දුක්ඛා වික්ඛවේ වේදිතබ්බා දුක්ඛානං නිදාන සම්භව වේදිතබ්බෝ දුක්ඛානං වේමත්තතා වේදිතබ්බා දුක්ඛ විපාක වේදිතබ්බෝ දුක්ඛ නිරෝධෝ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. ටිකක් තියෙනවා මේ අර මේ ආසවලට උඩින් කියනවා කම්මං වික්ඛවේ වේදිතබ්බා කර්මය දැනගන්න ඕනේ. කම්මං වික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. ඊට පස්සේ තමයි කියන්නේ දුක්ඛං වේදිතබ්බං දුක්ඛ නිදාන සම්භව වේදිතබ්බෝ දුක්ඛාන විපාක වේමත්තතා වේදිතබ්බෝ දුක්ඛ විපාකෝ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධෝ වේදිතබ්බෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ කියලා. එතකොට තියෙනවා කරුණු කීයක් තියෙනවද? 6ක් තියෙනවා. කරුණු 6ක් එනවා. කාම ස්වභාවයේ පිළිබඳව එකක්, වේදනා ස්වභාවයේ පිළිබඳව එකක්, සංඥාව පිළිබඳව එකක්, ආසව පිළිබඳව එකක්, කම්ම පිළිබඳව එකක්, දුක්ඛ පිළිබඳව එකක්. දැන් ඔන්න 6ක් තියෙනවා. හොඳට මතක තියාගන්න. දැන් මේ කතාව කරන්නේ මොකක් යටතේද? කතාව කරන්නේ නිබ්බේධික පරියාය. කියන්නේ කලකිරෙන්න මේ උගන්වන ධර්ම ක්‍රමයක්. කලකිරීම නොඇලීම පිණිස කරන කියලා දෙන ධර්ම ක්‍රමයක්. මේ කාමයන් සම්බන්ධයෙන් මොකද්ද තියෙන මේ කරුණු කීයක් තියෙනවද? දැනගන්න කරුණු කීයක් තියෙනවද කාම සම්බන්ධයෙන්? කාමා වික්කවේ වේදිතබ්බා කාමයෝ යනු කුමක්දයි කියා දැනගත යුතුයි. ඒක තමයි ඒකේ තේරුම. ඊට පස්සේ කියනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ ඒ කාමයෝ ඇති වෙන විදිය, පහළ වෙන, මතුවෙන, හටගන්න විදිය අවබෝධ කරගත යුතුයි. දෙකක්. පළවෙනි එක තමයි කාමයෝ කුමක්දයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒවා ඇති වෙන, හටගන්න, පැලවෙන විදිය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කාමානං වේමත්තතා වේදිතබ්බා කියන්නේ මේ කාමයන් කියලා කිව්වට ඒවා වෙනස්. ඒවා කාමයෝ කියලා කිව්වම මේ බහුවචනෙන් තියෙන්නේ කාමා කියලා කියන්නේ බහුවචනෙන් තියෙන්නේ. ඒ කාමයෝ ඔක්කොම එක නෑ. ඒ වගේ වෙනස් විදියක් තියෙනවා. ඒක නිසා ඒ කාමයන්ගේ තිබෙන වෙනස, ඩිෆරන්ස් එක දැනගන්නත් කියලා කියනවා. පළවෙනි එක මොකද්ද? කාමයෝ කුමක්දයි කියලා තේරුම් ගන්න. කාමයන් හටගන්න, ඇති වෙන, මතුවෙන තැන තේරුම් ගන්න විදිය. ඊට පස්සේ කාමයන්ගේ වෙනස් ගතිය තේරුම් ගන්නට. මේ කාමයේ මේකට වඩා වෙනස්. ඒක අනිත් එකට වඩා වෙනස්. වෙනස් බව දැනගන්න. ඊට පස්සේ තියෙනවා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාක කුමක්දයි කියලා තේරුම් ගන්න. අවබෝධ කරගන්න. එතකොට තව එකක් තියෙනවා කාම නිරෝධය. කාම නිරෝධය යනු කුමක්දයි කියලා තේරුම් ගන්නට. කාම නිරෝධය කුමක්ද කියලා තේරුම් ගන්න. ඊළඟට කියනවා කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව. මේක නැති කරන විදිය. කුමක්
ප්‍රතිපදාව තේරුම් ගන්න. දැන් කාමයට කීයක් තේරුම් ගන්න ඕන? අවස්ථා කීයක්? 6ක් තේරුම් ගන්න ඕන. එතකොට කාමය යටතේ අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනි කාම ධර්මයන්ට සම්බන්ධව, වේදනාවට සම්බන්ධව අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනේ, සංඥාවට සම්බන්ධ අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනේ, ආශ්‍රවයන්ට සම්බන්ධව අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනේ, කර්මයට අනුව අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනේ, ඊළඟට දුක්ඛයට අනුව ඒක තුල අවස්ථා 6ක් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේ ලිස්ට් එකේ කීයක් තියෙනවද? 36ක් තියෙනවා. මේ ධර්මමය අවස්ථා 36 තේරුම් ගත යුතුයි. ඉතින් මේ 36ම කියලා දෙන්න කෙසේ වෙතත් අපි යම්කිසි මට්ටමකට යම් ඔය එකක් දෙකක් හරි නේද? අපිට පුළුවන් මට්ටමේ අනිත් එක තමයි මේ මේක ඉක්මනට කියලා ඉවර කරන්න හොඳ නැහැ. එතකොට මේ රහ දැනෙන්නේ නැහැ මේකේ. එහෙම එකක් තියෙනවා. අර හපන්න නැතුව කෑවා වගේ. එහෙම එකක් තියෙනවා කතා කර කර කනකොට මේ මොනවද කෑවේ කියලා දන්නේ නැහැ, මොන රහද කියලා දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවානේ. එහෙම තියෙනව නේද? කාලක් තියෙනවා මොන හරි මොන රහද මිරිස් වැඩියෙන් තියනවද සැරද මොකක්වත් නැහැ. ක්‍රිකට් බල එහෙම කනකොට එහෙම මේක එක කෑල්ලක් හරි අපි දාන්න ඕනේ, ඔළුව අස්සට දාන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ මේක මොකද්ද, මේකේ තියෙන ධර්ම මොනවද, මේකේ තියෙන වටිනාකම් මොනවද, මේකේ තියෙන වෙනස්කම් විපර්යාස මොනවද කියලා තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි මොකද්ද? දැන් අපි පහක් අයින් කරමු. මොකද්ද? වේදනාව, සංඥාව, ආසව, මේ කම්ම, දුක. මේ පහ හිමීට අපි ගෞරවාන්විතව බුදුරජාණන් වහන්සේ දෙසූ නිසා පැත්තකින් තියලා අපි එකක් ගම්ම බලන්න. කාමා භික්කවේ වේදිතබ්බා කියලා කිව්වා. දැන් අපිට තියෙනවා වැඩ කාමය තේරුම් ගන්න. ඒක කියනවා මෙහෙම. මේ පංචමේ භික්කවේ කාම ගුණ කියලා කියනවා. පංචමේ භික්කවේ කාම ගුණ මහණෙනි කාම ගුණයෝ කාම ගුණ කියලා 5 දෙනෙක් තියෙනවා. පංචමා භික්කවේ කාම ගුණ. කාම ගුණ 5ක් තියෙනවා. ඒ තමයි මේ මෙතන හරි වැදගත්. ඇහෙන් දැනගත යුතු කාම ගුණ තියෙනවා. කනෙන් දැනගත යුතු කාම ගුණ තිබෙනවා. නාසයෙන් දැනගත යුතු, දිවෙන් දැනගත යුතු, ස්පර්ශයෙන් දැනගත යුතු, කයෙන් දැනගත යුතු කාම ගුණ තියෙනවා. කාම ගුණ 5ක් තියෙනවා. මේකේ බුදුරජාණන් වහන්සේ වචනයක් කියනවා මේක ලියා ගන්න තියෙනවා. මේක මෙහි විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒවා ඔය ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනගන්න ආරම්මණයන්ට කියන නම තමයි කාමයෝ කියලා කියන්නේ. ඒවට කියනවා කාම ගුණය කියලා. කාම ගුණ කියලා. දැන් අපි මේ බලන්නේ කාමයෝ නෙවෙයි. කාම ගුණ. කාම ගුණ අහන්නේ කාම ගුණ. දැනගන්නේ හිතින් කාම ගුණ. ගන්ධ සුවඳ කාම ගුණ. රසය කියලා කියන්නේ කාම ගුණ. ස්පර්ශය කියලා කියන්නේ කාම ගුණ. ඒවට අපි ලෝකේ කියනවා කාමයෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ගුණා නාම ඒති අරියස්ස විනයේ උච්චන්ති. ඒක හරි වටිනවා. මේවා මහණෙනි මේවා ආර්ය ධර්මයේ, ආර්ය විනයේ, ආර්යයන් වහන්සේලාගේ සමාජයේ, ආර්යයන් වහන්සේලාගේ කතාවේ. ඕවට කියන්නේ කාම ගුණ කියලා. හැබැයි ඕකට කාමයෝ කියලා කියනවා කොටසක්. ඒ කවුද? ආර්ය නොවන්නා වූ අනාර්ය ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ වට කාමයෝ කියලා. ආර්යයන් වහන්සේලා කියන්නේ වට කාම ගුණ කියලා. ඊළඟට මේ බුදුරජාණන් දේශනා කරන මේවා කාමයෝ බාහිර දේවල් කාමයෝ නෙවෙයි කියලා. ඒකට වචනයකුත් තියෙනවා. අපිචිබික්කවේ නීති කාමා කියලා. ඒ කියන්නේ මහණෙනි ඒවා කාමයෝ නෙවෙයි. ඒ වුණාට මොනවද ඒවා? කාම ගුණය. දැන් මතකද ඒක? මේ වෙනස
අපි හිතාගෙන ඉන්න අපි පංචකාම කියලා කිව්වට අපි විඳින්නේ මොකද්ද? ප්‍රිය රූප, සාත රූප අපි ඒ බාහිරින් ගන්නෙ කාම ගුණයෝ. දැන් කාමයෝ එතකොට මේ හැබැයි තේරුම් ගන්න කිව්වේ කාමයෝ නේද? දැන් වෙන කතාවක් නෙවෙයි කියන්නේ. අපිට කිව්වේ මහණෙනි කාමා භික්කවේ වේදිතබ්බා. කාමයෝ දැනගත යුතුයි කියලා කතාවක් කියලා ඊට පස්සේ කියනවා මේ එළියේ පැත්තේ තියෙන જાති ඔක්කොමත් කාමයෝ නෙවෙයි. ඒවා මේ කාම ගුණිකයෝ කියලා කියනවා. ඔය කතාව කියන්න ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ තව කතාවක් කියනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතේත දීරා විනයන්ති චන්දං. මතක නේද කිව්වා? අන්න කාමයෝ කියලා කියන જાති කොහෙද ඉන්නේ? කාමයෝ කියලා කියන જાති ඉන්නේ ඇතුලේ. පිට තියෙන්නේ ඒ වාට ගොදුරු වෙන ගුණයෝ. දැන් තේරෙනවද? ඒ නිසා තේරුම් ගන්න කියලා කිව්වේ කාම ගුණයෝද තේරුම් ගන්න කියලා කිව්වේ කාමයෝද? කාමයෝ. එහෙනම් මේ පිට නෙවෙයි තේරුම් ගන්න ඕනන්නේ අපේ ඇතුළතයි. එතකොට කාමයෝ ඉන්නේ මෙහි සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අන්න තේරුම් ගන්න කියපුතෙන් ඒ විදිහට තේරුම් ගත්තොත් තමයි මේ කාමයෝ කියලා තේරෙන්නේ. දැන් බලන්න සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවනේ. එහෙම කිව්වෙන් පස්සේ මේ භාවනා කරන නිසා මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්නම කියන්නම් මේ අපි යම්කිසි දෙයක් දැක්කමයි යම්කිසි දෙයක් ඇහුවමයි අපේ හිත අපි හිතමු ලස්සන දෙයක් අහනවා කියලා. තාමත්ම මිහිරි දෙයක්. ලස්සන දෙයක් දකිනවා මිහිරි දෙයක් අහනවා. ඊට පස්සේ මේ ඒ වචන සෙට් එක තියෙන්නේ ඒ විදිහටයි. දැන් බලන්න මේ අපි බලන්නේ මොකද්ද? ලස්සන දෙයක්. ලස්සන දෙයක් දකිනවා. අහන්නේ මොකද්ද? ඔව් මිහිරි දෙයක් අහන්නේ. එතකොට වචනේත් තියෙනවා මේ එපා කියලා මේ ඕකට ලස්සන දෙයක් අහනවායි කියලා අපි කියනවා සමහර ලස්සන දෙයක් නෙවෙයි අහන්නේ මිහිරි දෙයක්. එතකොට කන්නේ ලස්සන දෙයක්ද මිහිරි දෙයක්ද? ප්‍රණීත නේද? ඒ තුනටම වචන තුනක් වෙනම දාලා තියෙනවා. රස ප්‍රණීත දෙයක් කනවා. ඊට පස්සේ රස විඳිනවා. ඊට පස්සේ විඳින්නේ මොකද්ද? සුඛ. නෑ. නාසින් දැනගන්න එකටත් වචනයක් තියෙනවා. මිහිරි සුවඳක් කියලා කියනවාද? මිහිරි සුවඳක් කියලා කියනවාද? ලස්සන සුවඳක් කියලා කියනවාද? ඒක කියන්නේ අමුතුයිනේ. හොඳ සුවඳක්. හොඳ එක කියනවා හොඳ රූප හොඳ ඒවා පොදුයිනේ. නමුත් ඒකේ හරියට ඩිෆිනිෂන් එක දෙන්න පාවිච්චි කරන වචන නම් වෙනස්. දැන් මේ beautiful ladies ලා ඉන්නවා beautiful එහෙම තියෙනවා beautiful man ලා ඉන්නවා. නෑ නේද? ඒගොල්ලන් කියන්නේ කවුද? handsome men ඉන්නවා beautiful women ඉන්නවානේ ladies ලා. දැන් බලන්න එතන තියෙන වෙන මේක භාෂාවේ පරයාය වෝහාරික භාෂාවෙත් ඔක තියෙනවා. ලස්සන රූප තියෙනවා. හැබැයි ලස්සන සද්ද නැහැ. මිහිරි සද්ද තියෙනවා. මිහිරි ගඳ සුගන්ධය තියෙනවා. අනිත් එක තමයි මිහිරි රහක් නැහැ. මොකද තියෙන්නේ? ප්‍රණීත රහ. නේද? ප්‍රණීත ආහාරනේ කියන්නේ. ඊට පස්සේ ලස්සන ස්පර්ශයක් දැනුණා කියනවාද? එහෙනම් මොකද කියන්නේ? සැප. බලන්න දාපු තාලෙනේ. දැන් ඇයි එහෙම විදිහට මේක මේ වැඩේ මෙහෙම කරලා තියෙන භාෂාවෙත් ඒක ලෝකයට සම්බන්ධ වැඩක් නෙවෙයි භාෂාව. එහෙනම් භාෂාවේ ලෝකයේ මිනිස්සුත් එහෙනම් ඒකේ පොඩි වෙනසක් ඒගොල්ලෝ මට්ටමින්
දැකලා තියෙනවා. දැන් මේ අපිට හැදෙනවා මේ යම්කිසි කාමයක් මේ දැනුණාම ලස්සන රූපයක් දැනුණයින් පස්සේ ඒ රූපය හිතට පින්තූරගත කරගන්නවා. ඒ පින්තූරගත කරගන්නකොට ඒක ලස්සන තාලයකට ඒක ගන්නවා. කාමා කියලා කියන්නේ එහෙම පින්තූරගත කරගන්නවා. අනිත් එක සද්දයේ පින්තූරගත කිරීමක් නැහැ. ඒක නිකන් වෙන විදියකටයි අපිට ෆීල් වෙන්නේ. පෙරහැරක් ගැන හිතනවා. පෙරහැරක් ගැන හිතනකොට අපිට පින්තූරයක් ලැබෙනවා. දැන් නුවර පෙරහැර කිව්වන් පස්සේ මෙහෙම යනවා කියලා අපිට නිකන් මෙනෙහි වෙනවා. දිග මිනිසු පේලියක්, පන්දම් පේලියක් පේනවා. හිතට දැනෙනවා. හැබැයි මේ අකුණක් ගන්න සද්දයක් හිතනවා. එතකොට කොහොමද? එතකොට නිකන් මේ අර නිකන් හිත නිකන් දඩඩ වල නිකන් වගේ නිකන් එහෙම මැවිල්ලක් යන්නේ නේ. ඊළඟට අපි පිච්චමල් සුවඳක් දැනෙන තැනක් හිතනවා. එතකොට අපිට මේ පින්තූරේ නෙවෙයි. එතකොට අපිට දැනෙන නිකන් අමුතු විදිහේ වෙනස්කමක් නිකන් වින්දනය කිරීමක රූපයක් තමයි තියෙන්නේ. හැබැයි රූපේ මැවෙනවා. මැවුනට ඒක නෙවෙයි දැනගන්නේ. දැනගන්නේ මොකද්ද? ඒක විඳින ආග්‍රහණය කරන ආකාර ස්වરૂපය. දැන් අපි හිතමු කවුරු හරි කතා කරනවා. කතා කරනකොට මේ ඒ කතා කරන එක්කිනා පිළිබඳව යම්කිසි රූප ස්වභාවයක් මැවෙනවා. මැවුනාට එයාගේ ශබ්දේ තමයි අපිට ඒ රූප ස්වභාවයෙන් අහුවෙන්නේ. ඔය වගේ ස්පර්ශයේ පිළිබඳව රස විඳීම පිළිබඳව මේ මිහිරක් දැනීම පිළිබඳව අපිට ආකල්ප වශයෙන් හැදෙන ඇලීම රාග ස්වභාවය බැඳෙන ගතිය වෙනස්. ඒවා දැනෙන ගතියත් වෙනස්. මේක තේරෙනවනේ. ඒක නිසා දැන් රූපයකට ඇලෙනවා වගේ නෙවෙයි ශබ්දයකට ඇලෙන්නේ. ශබ්දයකට ඇලෙනවා වගේ නෙවෙයි ගන්ධයකට රසයකට. ඒ වගේ නෙවෙයි ස්පර්ශයකට. එහෙම එකක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කාමා භික්කවේ වේදිතබ්බා කියලා කිව්වේ කාමා භික්කවේ වේදිතබ්බා කියලා කිව්වේ ඇතුළත ඇතිවෙන්නා වූ මේ බාහිරට යන්නා වූ ඒවට තිබෙන්නා වූ ඒවට මේ කාම ගුණයන්ට තිබෙන්නා වූ ඇලීම නිස්පාදනය වෙන්නේ මෙතනයි කියලා ඇලීම තේරුම් ගන්න කියලා කිව්වා. අනිත් එක කියනවා කාමානං වේමත්තතාවේ ඉත්තබ්බා නෑ කියමු මොකක්ද? කාමාන නිදාන සම්භව. කාමයන්ගේ නිදාන සම්භවයේ තේරුම් ගන්නයි කියලා කියනවා. දැන් මේ කාමයෝ මෙතන ඒ ඇලීම් ඇති වුණාම ඇති වෙනකොට ඒව නිකන් අකුණ ගහන්නා වගේ එනවද? නැත්නම් යම්කිසි දෙයකින් එනවද? ඒක ඇති වෙන්න යම්කිසි දෙයක් තියෙනවා. ඒවා ඔහේ තියෙනවා. කාම කියන සංකප්ප රාගය කියන එක නිදාගෙන ඔහේ ඉන්නවා. සංකප්ප රාගය කියන එක කාමය කියන එක දැන් කියවනේ සංකප්ප රාග පුරුෂස්ස කාම කියලා. ඒක ඔහේ නිදාගෙන ඉන්නවා. ඉතින් ඒ සංකප්ප රාගය දැන් තියෙනවා රූපවලට ආසා කරන කැමැත්ත, ලෝභය, කාමය, ශබ්දවලට කැමැත්ත, ලෝභය, කාමය, ගන්ධවලට කැමැත්ත, ලෝභය, කාමය, රසයට, ස්පර්ශයට ඒවා දැන් මේ නිදි. මේවා නිදි. උදේ පාන්දරට වුණත් කවුරු හරි නැගිටින්න නම් ගිහිල්ලා ඇඟට තට්ටුව දාන්න ඕනේ. එහෙමනේ. තට්ටු කරපු ගමන් තමයි ඔන්න නැගිටින්නේ. එතකොට එයා මේ නැගිටින්න හේතුව මොකද්ද ප්‍රධාන කාරණේ? තට්ටුවක් දාන්න ඕනේ. ඒ වගේ තමයි මේ කාම යෝ නිදාගෙන ඉන්නකොට ඕක තට්ටුවක් දාන එක්කෙනෙක් ඉන්නවා. මොකද්ද?
ස්පර්ශය ගිහිල්ලා තට්ටු කරනවා. ස්පර්ශය ගිහිල්ලා තට්ටු කරනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ නිදාන සම්භවය කාමියෝ නැගිටවන්නේ. දැන් මේ මිනිසු කියනවනේ මේ මාව අවශ්‍ය ගන්න එපයි කියනනේ. කවුද නිකම්ම අවශ්‍ය ගන්න එපයි කියලා කියන්නේ? එයාගේ ඇතුලේ ඉන්නවා යකෙක්. ඉන්නවා. ඒ යකා නිදි. ඒ යකා අවශ්‍ය ගන්න එපා කියලා කියනවා. එහෙම කියනව නේද? මගේ යකා අවශ්‍ය ගන්න එපා කියලා කියන්නේ. ඒ වගේ දැන් මේ කාමය අස්සේ නිදි. රූප කාමය, ශබ්ද කාමය ඒගොල්ලෝ ඉතින් නිදි. ඉතින් මේ ස්පර්ශය කරන්නේ මොකද්ද? ගිහිලා තට්ටු දාන. ඉතින් නැති. එහෙම නේද කරන්නේ? ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා තට්ටු කරන්න තමයි මේ කාමයන්ගේ මේ නිදාන. කාමයන්ගේ නිදාන සම්භවය කියලා කියන්නේ ස්පර්ශය කියලා. පස්වබිකේ කාමයන් නිදාන සම්භවය. ඒක හරි පුදුමයි නේද? දැන් මේ කාමය කියන එක්කිනා නිදාගෙන ඉන්නවා අර ස්පර්ශයේ ගිහිල්ලා දැන් හැප්පුණේ මොකද්ද? ඇත්තට මේ හැප්පුණේ මොකද්ද? හැප්පුණේ එය ස්පර්ශයේ නෙවෙයි හැප්පුණේ. ස්පර්ශයේ කරේ ගැහුව වතුර බාල්දියක් වගේ. අර රූපය ගෙනල්ලා එහෙම නැත්නම් අර ගුණය ඒ කියන්නේ අර බාහිර වශයෙන් තිබිච්ච මේ තියෙනවනේ මේ බාහිර වශයෙන් තිබෙනවනේ මේ කාම ගුණය තමයි අරකේ හප්පන්නේ. ඒක නිසා මේ මොකක්වත් නොකර හිටියානම් දැන් රූපවලට බෑ ශබ්දවලට අපි කතාවට කියනවා රූප හැප්පෙනවයි කියලා. ඒක මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති හින්දා. ඒක නිසා තමයි කියන්නේ ලෝක ව්‍යවහාරික භාෂාවෙන් කියනවා රූප හැප්පෙනවා, ශබ්ද හැප්පෙනවා, ගන්ධ හැප්පෙනවා. එහෙම එකක් නෑ. ඔය තියෙනවා. ඉතින් මේ ස්පර්ශය කියන එක්කිනා තමයි ඒකයි මේකයි හප්පන්නේ. අර මිනිස්සුන්ගේ වැඩක් තියෙනවා මේ මිනිස්සු කොටවල රද්ද නැතුව ඉන්නවා. එහෙම එකක් තියෙනව නේද? කොටවනේ මිනිස්සු කියලා කියන්නේ. හිමීට එතන එකක් ගන්නවා මෙතන එකක් කියනවා මෙතන ඒ දෙන්න හිමීට කොටවල සද්ද නැතුව ඉන්නවා. මේ පස්සයත් ඔන්න ඔය වගේ එකකින් කොටවන්නේ. අර කාම ගුණය ගෙනල්ලා මේ කාමයේ හප්පනවා. හප්පලා දැන් එතන කියන්නේ හප්පන්නේ කොතනින්ද මොකද්ද හන්දිය මොකද්ද මොන මාර්ගහයටද ඒ මොකක්වත් කියන්නේ නැහැ. ඕක හප්පන්නේ හැම වෙලාවෙම මේ ගේට්ටු ගාව ඉතින් කතාවනේ නේද? ඒ වගේ මේ තියෙනවනේ අර දොරටු. ඉතින් ඒ දොරටුව හරහා තමයි හප්පන්නේ. ඒ කතාව කියන්නේ. හැබැයි මෙතන කතාව කියන්නේ කාම ගුණයයි ඊට පස්සේ කාමයයි ඊට පස්සේ අර ස්පර්ශය කියන එක ඇවිල්ලා ඒ දෙන්න එක්කාසු කරලා තියෙන තාලෙ. දැන් සමහර තැනක තියෙනවා දොරටුව ගැන කියනවා. ආයතනය ගැන කියනවා. මෙතන ආයතන කතාවක් මොකක්වත් නැහැ. මේක කියන්නේ ප්‍රධාන දෙන්න ගැනයි. ඒක නිසා ස්පර්ශය කියන එක තමයි මේ කාම ගුණයයි ඊට පස්සේ අර කාමා කියන ධර්මය දෙක එකට මුණ ගස්සන හප්පන දේ. ඒක නිසා කියනවා ස්පර්ශය තමයි මේ නිදාගෙන ඉන්නා වූ කාමයෝ ඇහැරවන්නේ, අවදි කරන්නේ, ඒගොල්ලන්ට වැඩෙන්න අරින්නේ, මේ නැගිටවන්නේ කවුද? මේ ස්පර්ශය. ඒක නිසා ඉස්සලා දැනගන්න ඕනේ කාමා කියලා කියන්නේ කවුද? ඊළඟට ඒගොල්ලෝ නැගිටවන අය කවුද නැගිටවන්නේ? ස්පර්ශය. ඊට පස්සේ කියනවා කාමානම් වේමත්තතා වේදිතාම්පා. ඒකට කියන කාම වේමත්තතා කියලා කියන්නේ වෙනස් ස්වභාවයන්. ඒ කියන්නේ වේමත්තතාවය කියලා කියනවා මේ differences. කියන්නේ වෙනස් ආකාර. ওই කාමය කියන ඒවා ආකාර ස්වරූප වෙනස් වෙනවා. සද්දේට තියෙන කැමැත්තයි රූපේට තියෙන කැමැත්තයි වෙනස්. එහෙම එකක් තියෙනවා. දැන් රූප කැමැත්තේ කියන
කණ්ණාඩි දාගෙන බලාගෙන යනවා. ශබ්ද කැමති එක්කෙනා ඉයර්ෆෝන් එක ගහගෙන යනවා. එහෙම නේද තියෙන්නේ? ඒක නිසා මේ හොඳට රස කැමති එක්කෙනා කට හොදගෙන යනවා හොඳට. එතකොට රහ දැනෙන්නේ. ඊළඟට ශරීරයට හොඳට දැනෙන්න ඕන එක්කෙනා ඉතින් හොඳට මේ ඇඟපත හොදගෙන සෝදාගෙන කියාගෙන යනවා. ඒක නිසා මේ කාමයන්ගේ වේමත්තතාවය කියලා කියන්නේ මේවට ඇතිවෙන මේ දැනීම් සහ මේ වගේ එක හා සමාන නැහැ. දැන් තේරෙනවනේ කරුණු කීයක් තියෙනවද? කාමයෝ කියන ඒවා තේරුම් ගන්න ඕනේ කිව්වා. කාමයෝ නැගිටවන්නා වූ කාරණේ දැනගන්න ඕනේ කියලා කිව්වා. කාමයන්ගේ වෙනස් බව දැනගන්න ඕනේ කියලා කිව්වා. කාම වේමත්තතාවය. අනිත් එක තමයි කාමයන්ගේ මේ විපාකේ දැනගන්න ඕනේ කියලා කිව්වා. කාමයන්ගේ විපාකේ. ඒවා නිකන් ඉන්නේ නැහැ. කාමයෝ කියන ඒවා නිකන් ඉන්නේ නැහැ. ඒ වගේ විපාකයක් හදනවා. කාමයන්ගේ විපාක හදන තාලේ කොහොමද කියන්නේ කියලා තේරෙනවා දැන් මේ. කාමයන්ගේ විපාක වෙන්නේ පාලියෙන් තියෙන විදිහට නෙමෙයි කියන්න ඕනේ. ඒකේ තියෙන්නේ ගැඹුරු වචනයක් දාලා තියෙන්නේ. දැන් අපිට මේ දැනට ඇස් ලැබිලා තියෙනවනේ. අපිට කන් ලැබිලා තියෙනවා, ඇස් ලැබිලා තියෙනවා, අපේ රූපයක් තියෙනවනේ. ඒ රූපය ඒ කන් ඇස් ඊළඟට අපේ තියෙන මේ හැඩ ඔක්කොම ඔය අපිට දැන් අපි අකමැති වුණාට අපේ දත් පිහිටලා තියෙන හැටි, අපේ නළල, අපේ කොණ්ඩේ, අපේ කන්, අපේ මේ නිගට, ඊළඟට අතපය, ඇඟිලි, නියපොතු ඔය මේ පිහිටලා තියෙන විදිහ හැම එක්කිනාටම සෞතුයි. හොඳ නැහැ. ගැළපෙන්නේ නැහැ. නේද? බොහෝ අයට එහෙම තියෙනවා. ඉතින් මේවා මේ අපේ අම්මලා තාත්තලා වගේ කියන්ට අපිට පවරන්න බෑ. මේ තමයි අපි ඉල්ලුම් කරපු ඇප්ලිකේෂන් එකේ තාලේ. අපි ඉල්ලලා තියෙන්නේ මේ විදිහට. නේද? ඒක නිසා අපි යම්කිසි විදිහක පාටක් ඉල්ලුවා නම් ඒ පාට තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. අපි යම්කිසි විදිහක උසමහතක් හැඩයක් ස්වරූපයක් ඉල්ලුවා නම් ඒක තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රධාන වශයෙන්ම මේ මනුෂ්‍ය ජීවිතයේ ආත්ම භාවයෝ මනුෂ්‍ය ආත්ම භාවයේ දිව්‍ය ආත්ම භාවයේ ඊළඟට ඒ තැන් වලට අරගෙන ගිහිල්ලා අපිට ඒවා ලබා දෙනවා. ඊළඟට ඒ කියනවා මේ අපි කැමැති ජීවිත, අපි කැමැති උසමහත, අපි කැමැති හැඩ වැඩ ඕවා ලබා දෙනවා. ඒවා ලබා දෙන්න ඒක හොඳ හැටියට හෝ වේවා නරක හැටියට හෝ වේවා යම්කිසි තැනකට දාලා මේ ඔබ ඉල්ලුවේ මේකයි කියලා ලබා දෙන. ඉස්සර කාලේ මේ අර ඉස්සර ලංකාවේ යෝගට් තිබුණේ නැහැ. යෝගට් ආවේ පසු කාලිනෝනේ ආවේ මේ කිරි වලින් ඔය හදපු යෝගට්. එක දවසක් කඩේට ගිහිල්ලා එයා ඉල්ලුවා මේ එයාට මස්කට් වගේ જાතියක් කන්න ඕන වුණා. ඉතින් එයාට ඒ මස්කට් වගේ කියවට යෝගට් කියන වචනේ තේරුම දන්නේ නැහැ. එයා ඊට පස්සේ අර යෝගට් කියලා මට යෝගට් එකක් ගේන්නකෝ කියලා කිව්වා. එයාට ඕනකම තිබුණේ මස්කට් කන්න. ඊට පස්සේ මස්කට් කියලා හිතාගෙන යෝගට් කිව්වා. ඊට පස්සේ යෝගට් එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා යෝගට් වලට කැමති නැහැ. හැබැයි ඉතින් කැමති නැති වුණාට යෝගට් එක කාලා යන්න ඕන. හේතුව ඉල්ලුවේ ඒකනේ. නේද? ආන්න ඒ වගේ අපි ඉල්ලුවේ මේකනේ. ඒක නිසා මේක හම්බ වෙනවා. ඒක කොතනද කියලා කියන්නේ බෑ. අපි ඉල්ලුවේ යම්කිසි දෙයක්ද ඒක හම්බ වෙනවා. ඒකට කියනවා කාමයන්ගේ විපාකය කියලා. අපි කැමති උනේ යම්කිසි දෙයක්ද
ඒක හම්බ වෙනවා. දැන් ස්වර්ණ තිලකා කියලා මිනිස්සෙක් හිටියා ඉස්සර කාලේ අහලා දිනව නේද? ස්වර්ණ තිලකා කියලා ලස්සන මේ රූපයක් තිබිච්ච කාන්තාවක්. එයා ඉල්ලුම් කරලා ගත්තේ. මේ ඉල්ලුම් කරා එයා ලස්සන රූපයක් ලැබේවා කියලා එයාට ඒ රූපයට ඉස්සර කාලේ ලෝභයක් ඇති වුණා. ඊට පස්සේ ඒ ලෝභය තමයි කාමය. ඊට පස්සේ එයා ඉල්ලුම් කරා. ඊට පස්සේ ආත්මයක එයාට ඒක හම්බ වුණා. ඔන්න කාම. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා ඉස්සර කාලේ රජකුමාරවරු දෙන්නෙක්. ඒත් ගිහිල්ලා ඔය හරි ලස්සනට අනුරාධපුරයේ ඉපදුණා. අශෝක රජතුමා ඇවිල්ලා එයාට කාමයක් තිබුණා එයාට ලෝභයක් තිබුණා රජ වෙන්න. මේ බොහොම බල සම්පන්න රජ කෙනෙක්. ඒ වගේම ඉල්ලුම් කරේ ඒක හම්බ වුණා. ඒ මනුස්ස ජීවිතේ. ඒ වගේ මේ කාමයන්ගේ විපාකය ඒ තැන්වල කුසල වශයෙන් හෝ වේවා අකුසල වශයෙන් හෝ වේවා ඒ තැන්වල ආත්ම භාවයන් ලබා දීලා මනුස්ස ඒ තජ්ජං අත්ථභාව. ඒ කියන්නේ ඒ ආත්ම භාවවල. ඊට පස්සේ ඒ කර්මය ඒ කියන්නේ කාමය මේක කර්මය නෙවෙයි ගන්නවා. ඒ කැමැති උනේ මේම හැඩයක් නේ. ගුණයක් නේ. ඒකින්ද මනුස්ස ශරීරයක් හදලා දෙනවා. ඇප්ලයි කරපු ඔක්කොම මේනු ඒක කියන්නේ මොකද්ද අපි කෑම ඉල්ලුවන් පස්සේ අර ඕඩරේ දෙන්නම් පස්සේ කියන්නේ හෝටල් වල ගියාන් පස්සේ මෙනු එකේ තියෙන්නේ මොකද්ද ඔක්කොම කොණ්ඩේ කොටටද දිගටද දාලා දෙන්න. ඇහැ පොඩියටද ලොකුවටද ඒක හයි කරලා දෙන්න. ඊට පස්සේ එක ඇහැ පොට්ටද පේනවද ඒකත් කෙරපු එකට අනුකූලව දාලා දෙන්න. කකුල නොණ්ඩි ගහන එකද එකක් හොඳද ඒක හරි ගසලා දෙන්න. ඊට පස්සේ ඉල්ලුවේ කැමති උනේ රූපය තලයලුද සුදුද ඒ වගේම කරලා තියෙන විදිහට අනුව ඒ කැමති උනේ කළුද දාලා දෙන්න. මේ පුතු දිගද කොටද දාලා දෙන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික පැකේජ් එක හොඳයි. ඊට පස්සේ තවත් ඒ කර්ම තිබෙන තුවාල හැදෙන ඒවා එහෙට මෙහෙට ඇදකුද කට ඇදයි දත් ඒ හරියට පිට වෙලා නැහැ. ඒ ඔක්කොම මෙනු එකේ තිබෙන ඔක්කොම ටික එකේ තියෙනවා. ඕඩරේ දුන්නේ එහෙමනේ. ඒක නිසා තජ්ජං අත්ථභාව. ඒ ආත්ම භාවවල. තිරිසන් ලෝකයට ගියොත් එහෙම අන්ධෙකුත් සෙට් කරලා දෙනවා, කන්දේකුත් දිගට දාලා දෙනවා. නේද? හොටේකුත් දිගට දාලා දෙනවා. හරහට යන්න හරි ගස්සලා දෙනවා. එහෙමනේ. ඉල්ලුම් කරේ කැමති උනේ එහෙමනේ. ආන්නේ ඒක නිසා ඔය ස්වභාවයට කියනවා බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ විපාක කියලා. ඒ කාමයන්ගේ විපාක. දැන් බලන්න කරුණු කීයක් තේරුම් ගන්න ඕනේද? කාමයෝ යනු කුමක්ද? කොහෙද කාමයෝ තියෙන්නේ? කාමයෝ කියන්නේ ඇතුළතයි තියෙන්නේ. අර පිටිපැත්තේ තියෙන මේ පිටපැත්තේ තිබෙනා වූ වර්ණ ඒවා මේ අදාළ නැහැ. ඒවා කාම ගුණ. එතකොට කාමයෝ ඊළඟට කාමයන්ගේ හට ගන්නා වූ කාමයන් අවදි කරන්නා වූ උපදවා දෙන්නා වූ ස්වභාවය ස්පර්ශය ඊට පස්සේ කාමයන්ගේ තිබෙනා වූ වෙනස් ගතිය විවිධත්වය ඊළඟට කාමයන්ගේ තිබෙන විපාක අනිත් එක තමයි කාමයන්ගේ තිබෙනා වූ නිරෝධය. කාමයන්ගේ නිරෝධය කියනකොට කියනවා කාමයන්ගේ නිරෝධය කියන්නේ මෙහෙම. කාම නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම නිරෝධය කියන එක කරන්න නම් මේ කරන්න තියෙන්නේ පස්ස නිරෝධෝ කාම නිරෝධ. අර නැගිටවන එකකින් ඉන්නවනේ. එයාට ගහලා බලන්න. එයාට එන්න දෙන්න එපා. එයාට ළඟට එන්න දෙන්න එපා. එයා තමයි කොටවන්නේ. එයා තමයි මේක අවුස්සන්නේ. ඒක නිසා නැති කරන්න ඕනන්නේ කාමයෝ නෙවෙයි, නැති කරන්න ඕනන්නේ කාම ගුණයෝ නෙවෙයි, නැති කරන්න ඕන වෙන්නේ ඒක නැගිටෝනේ කියනයි. පස්ස නිරෝධෝ කාම නිරෝධෝ. එතකොට දැන් බලන්නකෝ දැන් අපි එකක් කරන්න ගියන් පස්සේ ඒ ප්‍රතිඵලය කාම නිරෝධය කරන්නේ වෙන වැඩක්. ඒ යම්කිසි දෙයක් කරයින් පස්සේ තමයි ඒකේ ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ. ඒක නිසා ස්පර්ශය නැතිකරන්නට, නිරෝධ කරන්නට
ඒ ස්පර්ශය නැති කරයින් පස්සේ කාමයෝ නැති වෙලා යාවි. ඊළඟට ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද මේ කාමයෝ අවුස්සන, කාමයෝ නැගිටවන, කාමයෝ අවදි කරන්නා වූ මේ ස්පර්ශය නැති කරන්නේ, එයා පන්නා දාන්නේ, එයා එලවන්නේ, එයාගේ ඩියුටිය රස්සාව නැති කරන්නේ කොහොමද කියලා ක්‍රමයක් තියෙනවා. ඒකට තියෙනවා මොකද්ද? කාම නිරෝධ ගාමිනී පටිපදා. මෙයාගේ ඩියුටිය ඔෆ් නැති කරන්න ඕන. අර මේ තියෙනවනේ රස්සාවෙන් එහෙම තියෙනව නේද මන්ද? මොකද්ද මේ රස්සාවෙන් දොට දානවා කියලා එකක් තියෙනවනේ. රිඩන්ඩන්සි තියෙනවා. ඒක ඇවිල්ලා අඩුතරමේ ඒ මිනිස්යාට කොහේ හරි ගිහිල්ලා තව ඇප්ලිකේෂන් එකක් දාගන්න පුළුවන්. එතනින් අයින් කරාට හැබැයි තව එකක් තියෙනවා. එයා සැක් කරනවා. ආන්නේ ඒ වගේ දරුණු එකක් මේකට තියෙනවා. පස්සය ස්පර්ශය කියන එකේ නිරෝධයේ සම්පූර්ණම ජොබ් එක සම්පූර්ණම රස්සාවල් ආයේ කොහේවත් ගිහිල්ලා ඇප්ලිකේෂන් ගන්න දැන් බැරි වෙන විදිහට වැඩි කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ කිය පස්ස නිරෝධය කියලා කියන්නේ ඒකයි. දැන් මේ ස්පර්ශේ නිරෝධය කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා. ඒ ප්‍රතිපදාවෙන් ස්පර්ශේ නැති කරන්න ඕනේ. එකක් තමයි ස්පර්ශය මේ සමහර අයගේ රස්සාව නැති කිරීමේදී එක ක්‍රමයක් තියෙනවා. යම්කිසි දෙයකට උත්තරයක් දෙනකොට මේ ෂෝට් ටර්ම් රෙසලූෂන් එකක් දෙනවා. ඊට පස්සේ යම්කිසි ලෙන්ත් එකකට පීරියොඩිකල් මේ මොකක් හරි ඩිසිෂන් එකක් දෙනවා. අනිත් එක තමයි පර්මනන්ට්. එහෙම තියෙනව නේද? ඒ විදිහටම මේකෙත් තියෙනවනේ බුදුරජාණන් ශනිකයි විස්කම්බනයි සමුච්චේතයි. ශනිකය කියලා කියන්නේ ඒක ඒ මිනිස්සු ඇත්තට මේව හැදෙද්දි එහෙම දන්නේ නැtei කියලා සමහරලාට හිතනවා. මේ අපේ තියෙන සමාජයේ බැලුවන් පස්සේ හරියට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට ඉතා ඉමීඩියට් මේ සොලියුෂන් එකක් ටක් ගාලා හදලා දෙනවා. දැනට මෙන්න මේකේ දාලා කරගෙන යන්නයි කියලා. ඊට පස්සේ තියෙනවා පීරියොඩිකල් එකක් තියෙනවා 6 months හරි 3 months හරි ඒක අවුරුද්දක් හරි කාලයකට එහෙනම් මේතන ඉඳලා මේක මේ විදිහට ගෙනියනවා. ඊට පස්සේ තියෙනවා පර්මනන්ට් සොලියුෂන් එකක් දෙනවා. මේකේ තියෙනවා ඒ වගේම සමහර ප්‍රශ්නවලදී උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේ කෙලෙස් වලත් එක්ක ඉතා ඉක්මනින් තදංග වශයෙන් ටක් ගාලා ප්‍රහාණය කරගන්නට ඔබ තියාගන්න එපා. ඇවිස්සුනොත් හොඳ නැහැ. ඊට පස්සේ විකම්බන වශයෙන් පීඩිඩ් එකකට ඉඩ දෙන්න එපා. ඒක වහලා දාන්න කියනවා. අවසානයේ මොකද කරන්නේ? පර්මනන්ට් සොලියුෂන් එක දෙනවා. ඒ වගේ මේ පස්සේ කියන එකටත් කියන්න තියෙන්නේ පීරියඩිකලි නෙවෙයි. බුදුරජාණන් දේශනා කරන්නේ මේකේ මේ පර්මනන්ට් සොලියුෂන් එකක් කියනවා. පර්මනන්ට් සොලියුෂන් එකක් මේ පස්සේ කොහොමද සම්පූර්ණ ඩිලීට් කරලා දාන්නේ කියලා. ඒකට කියනවා පස්ස නිරෝධ ගාමිනී පටිපදාව කියලා. ඒක තමයි සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා ඒකේ තමයි ඇතුලේ තියෙන්නේ මේ පස්සේ කියන එක ඩියුටි ඔෆ් කරන්නේ මෙයා නැති කරන්නේ කොහොමද කියලා. හිතලා බලන්න මෙතන කොහොමද ඔබ කරන්න ඕනේ? කොහොමද කරන්න ඕනේ? සම්මා දිට්ඨියෙන් කොහොමද පස්සේ රාත ගහන්න ඕනේ? සම්මා දිට්ඨියෙන් පස්සේ රාත ගහන්න ඕනේ කොහොමද? සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දැනගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීමනේ. යහපත් දැකීම වෙන වෙන ඒවට දැකලා හරියන්නේ නැහැ. දැන් අමාරු කාර්යය කවුද? ස්පර්ශයනේ. ඒ නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශයේ හැඩවැඩ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ සංඝට්ඨන ලක්ෂණේ තියෙන. සංඝට්ඨන ලක්ෂණේ කියලා කියන්නේ හැම වෙලාවෙම ස්පර්ශයේ තියෙන්නේ හැම වෙලාවෙම හප්පන එක, ඝට්ටණය කරන එක වද්දලා දාන. ඒක තමයි යාගේ ඩියුටිය. වෙන දෙයක් කරන්නේ නැහැ. හැබැයි හිමීට හප්පලා දාලා මේ දෙන්නේ කොටවල දාලා සද්ද නැතුයි. ඒක තමයි කරන්නේ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ කියනවා සම්මා දිට්ඨියෙන් මේ ස්පර්ශය කරන ඝට්ටන ස්වභාවයක් ඇති කරන ඝට්ටණය කරලා දාන්නා වූ
දෙයක් තමයි මෙයාගේ ලක්ෂණය දැනගන්න ඕනේ. මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දකිනවා කියලා. අනිත් එක තමයි සම්මා දිට්ඨියෙන් ස්පර්ශයේ ලක්ෂණය දකිනවා. සම්මා දිට්ඨියෙන් එයාගේ වැඩේ දකින්න ඕනේ. වැඩේ මොකද්ද? එයාගේ කටයුත්ත තමයි ඝට්ටණය කිරීමේ ගැට්ටණය. එයාගේ තියෙන්නේ ඝට්ටණය කරන ලක්ෂණය. ඒ වගේම ඒ ලක්ෂණයම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයා හැම එක්කිනාම ඝට්ටණය කරලා දානවා. එකට සම්බන්ධ කරලා දානවා. එකට හප්පලා දානවා. ඊළඟට දැනගන්න ඕනේ සම්මා දිට්ඨියෙන් එයාව අපිට දැනෙන්නේ කොහොමද? අපිට දැනෙන විදිහක් තියෙනවා. ඒක කියන්නේ මෙහෙමයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඒ තිබෙන ස්වභාවයෙන් නෙවෙයි අපිට එක්තරා ආකාර විශේෂයකට තමයි අපිට දැනෙන්නේ. දැන් මොනාහරි දෙයක් කෑමක් පීමක් හෝ වේවා තියෙනවා නම් ඒක මේ සමාජයේ අපිට මේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට තමයි අපිට දැනෙන්නේ. ඒ වගේ මේ පස්සේ කියන එකත් ස්පර්ශය කියන එකත් ඇවිල්ලා එක්තරා ආකාර විශේෂයකට තමයි අපිට නිකන් අපිට දැනෙන ඕක මෙන්න මේ වගේ එකක් කියලා. එතකොට දැනගන්න ඕන ස්පර්ශයේ තිබෙන ලක්ෂණය දැනගන්න, ස්පර්ශයේ තිබෙනා වූ ක්‍රියාකාරී කටයුතු ස්වභාවය දැනගන්න ඕන, ස්පර්ශයේ තිබෙනා වූ වැටහි යන ස්වභාවය දැනගන්න ඕන. ස්පර්ශය කියන එක ඇවිල්ලා ඉන්න තැන කොයි හරියද කිට්ටුවෙන්ම ස්පර්ශයට කිට්ටුම එක්කිනා දැනගන්න ඕනේ. මේ යම්කිසි කෙනෙක් පොලිසියට එහෙම අල්ලගන්න බැරි වුණාම මේ පොලිසියෙන් කරන වැඩක් තියෙනවා. කවුරු හරි වරදක් කරලා වැරදිකාරයෙක් අල්ලගන්න බෑ. අල්ලගන්න බැරි වුණාන් පස්සේ මොකද්ද කරන්නේ? ඒ දාලා CID එකෙන් කරන්නේ කොහොමද? එයා දැන් නැහැ. එයාගේ යාළුවා හොයාගෙන. එයා දන්න කියන්නේ හැසිරෙන අඳුරන කට්ටිය ඉන්නවනේ. එයා නිතර ගැවසෙන තැන දිනවා. ආන්න එතන හොයාගෙන යනවා. ඒක නිසා ඒකට කියනවා මේ ස්පර්ශය හොයාගන්න ඕන නම් යන්න ඕන එයා ගැවසෙච්ච ආසන්න කාරණේට යන්න. ආසන්න කාරණේ කියලා කියනවා. ඒකට කියනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියනවා. එයා ඉන්න තැන ස්පර්ශයේ ගැවසෙන්නේ කොහෙද? එයා හැසිරෙන්නේ කොහෙද? ආන්නේ ඒ තැන් බලාගෙන යන්න. ගියම සල්ලන්න පුළුවන්. CID එකකින් කරන්නේ ඒ වැඩේ තමයි. ඒක නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන එයාගේ ලක්ෂණය, එයා කරන වැඩේ, එයා අපිට කොහොමද දැනෙන්නේ? ස්පර්ශය කියන එක ගැවසෙන්නේ ඉන්නේ වැඩියෙන් හැසිරෙන්නේ කොහෙද කියලා. ආන්න එහෙම දැනගෙන ඒක කරන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා සංකල්පයෙන් කරන්න ඕන ඒකේ තිබෙන ওই ටික හිතාගෙන දැනගෙන හොඳට හැසිරෙන තැන් බලාගෙන විතර්කණය කරලා ඊට පස්සේ සම්මා වාචාවත් අවශ්‍යයි උකට, සම්මා කම්මන්තයත් අවශ්‍යයි උකට. ඊට පස්සේ දැන් මේ සම්මා වාචාවයි දැන් මේ අපි මේ කතා කරනවා. දැන් මේ කතා කරන්නේ ස්පර්ශය ගැන. ওই ස්පර්ශය ගැන කතා කරන්නේ ওই සම්මා වාචාව. ස්පර්ශය ගැන එයා පිළිබඳව කොහොමද අල්ලන්නේ? කොහොමද ඉන්න තැන දැනගන්නේ? එයාගේ හැටි, ගතිගුණ, කරන වැඩ කටයුතු මේ විදිහට කතා කරනවට කියන ස්පර්ශය ගැන සම්මා වාචාවයි කියලා. ඊට පස්සේ දැන් මේ ඇස් දෙක පියාගන්න මෙනෙහි කරන්න, ඊට පස්සේ සම්මා වාචාව හිතන්න, ඉන්න තැන මෙනෙහි කරන්න කියලා ওই විදිහට දැන් ওই වැඩේ කරගෙන යනවා. ඒකට කියනවා සම්මා කම්මන්තේ කියලා කියනවා. සම්මා සංකල්පයත් එතන තියෙනවා. ඒක කර ජීවත් වෙනවා. විනාඩි 15ක් ওই වැඩේ කර සම්මා කම්මන්තේ දදා දැන් ඔන්න ජීවිතය හසුරවනවා. සම්මා ආජීවයකුත් තියෙනවා. එක්තරා විදියකට. අනිත් එක තමයි ඒ වැඩේ කරන්නට දරන්නා වූ මානසික උපාය ක්‍රමේ සහ මේ ශක්තිය සම්මා වායාමය. සම්මා වායාම වෙනවා ස්පර්ශයේ හැවීමේ වැඩ කටයුතු වෙනුවෙන්. ස්පර්ශයේ සඳහා අහු කරගන්න හැඩ වැඩ හොයන්ට දාපු සිහිය සම්මා සතිය වෙනවා. ඒක අල්ලන්ට දාපු ඒකාග්‍රතාවය සම්මා සමාධිය. ස්පර්ශය කියනා වූ මෙයා වෙනුවෙන් ස්පර්ශය කියන ධර්මය හොයාගන්න, ස්පර්ශය කියන ධර්මය හඳුනාගන්න, ඉන්න තැන හොයාගන්න, ඉන්න තැන දැනගන්න,
ඒකට දාන්නා වූ සම්මා දිට්ඨිය, සංකල්පය, වාචාව ඊට පස්සේ ප්ලෑන් කිරීම, මේ ක්‍රියාව, ආජීවය, වායාමය, සතිය, සමාධිය මේවා ඔක්කොම සෙට් එකම දාලා තමයි මෙයාගේ තිබෙනා මෙයා අල්ලගෙන මෙයාගේ වැඩ කටයුතු ඔක්කොම ටික ඩිලීට් කරන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පස්ස නිරෝධයට දානවා නම් මෙන්න මේ සෙට් එක මේ ක්‍රමයේම දාන්න ඕනේ. එතනින් එහාට එයාගේ වැඩ තහනම් කරන්න බෑ කියලා කියනවා. පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් තේරෙනවනේ? කාමයන් ඇති දැන් ඔය බැලුවේ කාමයන් සම්බන්ධයෙන්. කාමයන් කියන්නේ මොකද්ද? කාමයන්ගේ නිදාණය මොකද්ද? කාමයන්ගේ වේමත්තතාවේ විවිධත්වය කුමක්ද? කාමයන්ගේ විපාකය කුමක්ද? කාමයන්ගේ නිරෝධය කුමක්ද? කාමයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කුමක්ද? මෙන්න මේ විදිහට බලන එකට කියනවා, මේ විදිහට කරන ක්‍රමයට කියනවා මේ කාමයන් පිළිබඳ මේ විදිහට බලනකොට කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැන් කාමයන් සම්බන්ධයෙන් බැලුවේ බලනකොට මේක හදන එක්කෙනාට වැඩේ දෙන එක තමයි මේ කරේ. එහෙම කරන්න හේතුව ඇයි ඇත්තට මේ ඔය කොච්චර කාමයන් පිළිබඳ ඔච්චර එපා කරවන්නේ? කොච්චර එපා කරවන්නේ ඇයි? රජපෞලක ඉපදිච්ච මේ කුමාරයෙකුට රජකම හම්බුනේ නැහැ. රජපෞලක ඉපදිච්ච කුමාරයෙකුට රජකම හම්බුනේ නැහැ. හේතුව මේ එයාගේ ඇහැ අන්ධ වුණා. ඒ කියන්නේ කුකුළු කොටවන්න කියලා. ඉස්සර කාලේ වෙච්ච එකක්. දැන් බලන්න රජකම රජපෞලක ඉපදිච්ච හින්දා ඒ කුකුල් කොටවන්න ගිහිල්ලා ඊට පස්සේ ඇහැට නරක කරගෙන රජකමත් නැති වුණා. මේ වගේ තියෙන නරක දේ තමයි අපි ඔක්කොම සියලු දෙනාම මේ අපේ මේ කැමැති සෙට් කාමයෝ කියන ඒවා විවිධත්වය නිසාම ඒවට කැමැති දේවල් අවස්ථාවල් අපි විවිධ හදාගෙන තියෙනවා. ඒක නිසා දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි අවුරුදු 50ක් ජීවත් වෙනවා. කියමු ඒ 50ේ මුල අවුරුදු 10 අපි කැමති වෙච්ච දේවල් තියෙනවා. දෙවෙනි අවුරුදු 10 අපි කැමති වෙච්ච දේවල් තියෙනවා. තුන්වෙනි අවුරුදු 10 කැමති වෙච්ච දේවල් තියෙනවා. 25 28 වෙනකොට වෙනස් 30 32 වෙනකොට වෙනස්. ඊට පස්සේ මධ්‍යම 35 40 වෙනකොට ඊට පස්සේ ඔහොමම අවුරුදු 50 වෙනකොට මේ අපි කැමති වෙච්ච දේවල් වල විවිධත්වයක් තියෙනවා. දැන් අවුරුදු 50ක් ජීවත් වෙනකොට අපිට කැමති අපි හිතමු 100ක් විතර විවිධ දේවල් අපි හොඳ ඒවත් තියෙනවා, ඒකේ නරක ඒවත් තිබෙනවා. දැන් මේ කාම ධර්මය එක විදිහට තමයි වැඩ කරන්නේ. අවුරුදු 50ක් අපි කැමති දේවල් ගොඩාක් තියෙනවානේ. අවුරුදු 50ක්ම අපි මේ යම් දේවල් වලට කැමති වෙලා සංකල්ප රාගෙ තිබුණා. ඒ වගේ හැඩ වැඩ ආකාර වෙනස්. දැන් අවුරුදු 50ක් මේ කැමැත්ත නොඑක් දේවල් ඉල්ලපේක දැන් අපිට කාම විපාක තියෙනවා. කාම විපාක හැටියට දැන් අවුරුදු 50න් මැරිලා ගිහිල්ලා ඔන්න දැන් උපදිනවා මනුස්ස ලෝකයේම කියමු. මනුස්ස ලෝකයේ උපදිනවා. මනුස්ස ලෝකයේ උපදිනකොට මේ ඒ මනුස්ස ලෝකයේ අපිට ලබා දෙන දේවල් එක වෙලාවකට අපි පොඩි කාලේ කැමති දේවල් තියෙනවානේ. ඒ පොඩි කාලේ කැමති දේවල් වෙනුවට එයා දෙන්නේ ලොකු වෙලා අපි ඉල්ලපු දෙයක්. ඊළඟට අපි පාට ඊට පස්සේ අපි කැමති නැති එකක්. කැමති ඒවත් තියෙනවා, කැමති නැති ඒවත් තියෙනවා. අපි හොඳ පවුලක උපදිනවා. හැබැයි කැතට උපදිනවා. හොඳ පවුලකුත් අපි ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි මේ යම්කිසි තැනක නරක වීමේ වැඩසටහනකුත් කරලා තියෙනවා. එතකොට අපි හැප්පෙනවා. හැප්පෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම අපි දුක් විඳිනවා.
දුක් විඳින්නේ අපි ගැළපෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මට ලැබිලා තියෙන දේ මට එක ජීවිතයක ලැබිලා තියෙන දේ ගැළපෙන්නේ. ඊළඟට උප්පත්තිය ලැබලා තියෙන පවුලක් තියෙනවා. ඒ පවුල මම හොඳයි. හැමෝට පාරේ බහින්න බෑ. හේතුව අපි පවුලේ අනිත් අය හොඳ නැහැ. මම හොඳ වුණාට මම ඉන්නේ කොතනද කියලා කියන්න බෑ. එහෙම තියනව නේද? ඒ වගේම තමයි අපේ පවුලේ තාත්තලා අම්මලා හොඳයි. හැබැයි මගේ හැටියේ හින්දා මාව පිළිගන්නේ. දැන් එකක් දෙනවා අනිත් ඒවා මිශ්‍ර කරලා දෙන්න. ඒකින්ද හැම වෙලාවෙම මේකේ අවුල් පවුල් ස්වභාවයක් තිබෙනවා. දිව්‍ය ලෝකයට ගියන් පස්සේ ටිකක් දෙනවා. හැබැයි දිව්‍ය ලෝකෙත් ආරවුල් තියෙනවා. දිව්‍ය ලෝකෙත් රණ්ඩු සරුවල් අරවා මේවා තියෙනවා. ඒ සක්‍ර දෙවියෝ එහෙම මේ හරි බිසි. එහෙම එකක් තියෙනව නේද? දන්නේ නැද්ද? ඔව් මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙනට ආවන් පස්සෙත් සක්‍ර දෙවියෝ මේ ටික වේලාවක් කතා කරලා ඉඳලා මේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපි මේ දිව්‍ය කාර්ය සම්බන්ධයෙන් කටයුතු බහුල වැඩි. ඒකින්ද මේ යනවා කියලා කියන සූත්‍රවල තියෙනව නේද? තියෙන. ඒගොල්ලෝ බිසි. හරියට. මෙන්න මං කියන එකක් නෙමෙයි. ඒගොල්ලන්ගේ report එකේ තියෙන එක. එහෙම හම්බෙන්න බෑ. දැන් දිව්‍ය ලෝක දෙකක්නේ. දැන් සක්‍ර දෙවියන්ට තියෙනවා තවතිසා දිව්‍ය ලෝකයයි චාතුරු මහරජික දිව්‍ය ලෝකයයි දෙකක්. එයා ගවන් කරන්න ඕනේ. ඒක නිසා චාතුරු මහරජික දිව්‍ය ලෝකෙන් සතරවරන් දෙවියෝ සම්බන්ධයෙන් ඒ අඩුපාඩුකම් කතා කිරීම ඊට පස්සේ මේ තියෙනවා ඒ දිව්‍ය ලෝකේ දෙවියන් සම්බන්ධයෙන් ඔය හේතුව තියෙන්නේ මේ සමහර අවස්ථාවලදී දෙවියෝ උපදිනවා කියනවනේ මේ දෙවිවරු උපදිනවලු එක විමානයේ කිට්ටුව පහළ වෙනවා කියනවනේ. එතකොට ආරව. අර විමාන දෙකක් අතර දෙව්දුවක් ඉපදලා හරි කාසාලයක් වුණානේ. එහෙම වුණා. ඒවා බේරන්නට එහෙම නඩු ගෙනියනවා. ඊට පස්සේ ධර්මානුකූලව විසඳනවා. අනිත් එක තමයි අර මේ සමහර වෙලාවට භූමාටක දෙවි දේවතාවන්ගේ ගස් කපලා තියෙනවා. ගස් කපනවා. ගස් කපුවම පස්සේ විමානේ නැති වෙනවා. ඊට පස්සේ විමානේ නැති වුණාන් පස්සේ ඒවට මේ දෙවියන්ට කිව්වන් පස්සේ කොහේ හරි සුදුසු තැනක නවත්තන්න එහෙම තියෙනවා. මේ අපි හිතන දිව්‍ය ලෝකේ නෙවෙයි. ඒදී තවතිසාවේ එහෙම ගොඩක් කටයුතු කාරණා බහුලයි. ඒ වගේම තමයි මේ දෙවියන් අතර මේ අපිට යාළුවෝ හම්බ වෙනවා. දිව්‍ය ලෝකේ ගියන් පස්සේ අපිට යාළුවෝ හම්බ වෙනවා. යාළුවෝ හම්බුනාන් පස්සෙත් අපි සමහර යාළුවෝ ඉන්නවා අපි පිටිපස්සෙන් හිටපු අය ඉස්සරහ සීට් වලට ගිහිල්ලා ඉන්නවා. අපි සමහරලාට සෑහෙන පිටිපස්සකට යන්න සිද්ධ වෙනවා. එතකොට හිතට හොඳ නැහැ. දැනෙන්නේ එහෙම වෙලා ආලා තියෙනව නේද? නැද්ද? එහෙම තියෙනවා. අර මේ එක්කෙනෙක් දානි දුන්නනේ මේක කියන්නේ හේතුව කාමයන්ගේ තිබෙන විඳවිල්ල. ඕවා ඔය තිබුණාට දිව්‍ය ලෝකෙත් එතන දෙන්න පුළුවන් ඒවා දෙනවා. එක අවස්ථාවකදී මේ දානයක් දෙනවා අවුරුදු ගාන මුළු ජීවිත කාලෙම දානි දෙනවා එක්කෙනෙක්. තව එක්කෙනෙක් සරියුත් හාමුදුරන්ට දානි දෙන්න බෑ. නමුත් දානි දෙන්න ඒ ස්වාමීන් වහන්සේට යන්න පාර කියනවා. ස්වාමීන් අද ඒ හිඟන්නේ අහිංසක මිනිස්සෙක්. අද ඔබ වහන්සේ මේ ගෙදරට ගියොත් නම් ඔබ වහන්සේට දානි හම්බෙයි කියලා එයා පාර පෙන්නනවා. මේ මිනිස්සයා දානේ හිඟන්නා දානේ වඩින්ට රහතන් වහන්සේ නමකට පාර පෙන්නවා. එයාට දෙන්නා වූ දානි ටික එයා අර රහතන් වහන්සේට ලැබෙන්න සැලසුවා. ධනවන්තයෙක් නෙවෙයි. තව එක්කෙනෙක් මුළු ජීවිත කාලයේම දානි දුන්නා මේ ඔය අසරණයන්ට. ඉතින් අසරණයන්ට දානි දීපු එක්කෙනාගේ ආනුභාවයයි අර රහතන් වහන්සේට දානි දීපු එක්කෙනාගේ ආනුභාවයයි දෙක දිව්‍ය ලෝකයේදී හම්බ වුණා. හම්බ වුණාන් පස්සේ අර හිඟන්න ඉස්සරහම එක ගිහිල්ලා වාඩිලා ඉන්නවා. මෙයා සෑහෙන ලංකාව පැත්තට ඈතට ගිහිල්ලා පස්සම සීට් එක වාඩිලා ඉන්නවා. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ විමානවත්වයේ. විමානවත්වයේ තමයි තියෙන්නේ. තව මම හිතන්නේ සූත්‍රයකක් තියෙනවා. මේක මෙහෙම වුණා කියලා. ඒකේ තියෙන්නේ දානෙ දුන්නට මහානුභාව සම්පන්න මහේසාක්‍ය වුණා. අර කෙනා අනිත් එක්කෙනා අල්පේසාක්‍ය වුණා.
තව එකක් වුණා මෙහෙම. මේ හරි ලැජ්ජාවක් වුණා. ඒක තියෙන්නේ සමහරලාට මේ ආවන් පස්සේ අපිට හම්බෙන්නේ ලංකාවේ අපිට එක එක අඩන් තෙට්ටම් කරපු අය එහෙම අහුවෙනවනේ. ඔය සුපර් මාකට් වල, ඔය ඔෆිස් වල, ට්‍රේන් එකේ එහෙම අහුවෙනවනේ. නේද? සමහරලාට අලෝ කියන, සමහරට අලෝ කියන්නේ නැතුව දැක්කේ නෑ වගේ මගහැරලා යන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවනේ නේ. සමහරලාට ඉතින් මේ කාට කතා කළා මෙහෙම ඉතින් අපි ඒ කාලේ ඉතින් පොඩි දේවල් වුණා ගණන් ගන්න එපා වුණා තමයි කියලා. එහෙම කියලාත් යන අවස්ථා තියෙනවනේ. පාටි වලදී හම්බ වෙනවා. ඒව සාමාන්‍ය ස්වභාවික දේවල්. එයා ගම්පා වෙන්න පුළුවන්, කැම්පස් එකකට ඉගෙන ගත්ත එක්කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපිට එක එක හතුරුකම් කරලා එයා අපිට එක එක දේවල් කරලා එහෙම අය හම්බ වෙනවනේ. ඔය වගේම සිද්ධ වෙනවා දිව්‍ය ලෝකේ. මෙහි එක එක විරුද්ධකාරයෝ ගිහිල්ලා ඉතින් අපිත් එක්ක විරුද්ධ වුණාට ඒගොල්ලෝ දන් දීම නවත්තන්නේ නැහැනේ. ඒගොල්ලෝ ඒ පන්සල් වලට ඒ දේවල්ට එන ඒගොල්ලොත් යන්නේ තව දෙසාවල. අපිත් ඉතින් පුළු පුළු හැරි කරලා අපිත් ගිහිල්ලා තව දෙසාවල. ඉතින් ඔය නන්දනවනේට එහෙම යනකොට ඒගොල්ලොත් එතන. ඉතින් අපිට අල්ලන්නේ නැහනේ. නේද? අපිට එපා කියන්නේ ඒගොල්ලන් කර්ම අපි ගියේ අපේ කර්ම. මේක තියෙන්නේ දැන් ඔබ තියෙන දණක් කියන්න එපා. මේක තියෙන්නේ දීඝනිකායේ සූත්‍රයක. මේ උපාසකම්ම කෙනෙක් දානි දුන්නා. මට මතක හැටියට ඒක දීඝනිකායේ සූත්‍රයක තමයි තියෙන්නේ. දීඝනිකායේ පායාසි සූත්‍රය. පායාසි සූත්‍රයේ තියෙන්නේ එක උපාසකම්ම කෙනෙක් දානි දුන්නා මේ වෙන විපත්ති හොඳට ස්වාමීන් වහන්සේලා දෙනකොට දානි දුන්නා. ඉතින් ඒ සයනසලා මේ ඔය දානි වළඳලා ඉතින් වැඩි ඒ තරම්ම මේ සීලයක් එහෙම සීලෙ නැත්තිත් නෑ. ඒ තරම් මේ නිකන් ඔහේ හිටියා. අර උපාසකම්ම හොඳට දාන දීලා සද්ධාවෙන් දාන දීලා ඊටමත් නිහිරින් දාන දීලා එයා දිව්‍ය ලෝකෙ ඉපදුණා. අර හාමුදුරුවෝ දෙන්න දිව්‍ය ලෝකෙ ගියා. ඊයන් පස්සේ එහෙදි හම්බ වුණා. හම්බ වුණාට පස්සේ මේ කොහොම හරි මේ තුනා හාමුදුරුවෝ අර දෙන්න අඳුරගත්තා. මේ හාමුදුරුවෝ අල්පේසාක්‍ය හරිම පල්ලෑ. අපාටයි වර්ණයක් නෑ නිකන් හරියම අර බැටරි බැස්සන් පස්සේ ලයිට් වගේ ආලෝකයක් හරි අඩුයි. හැබැයි ඒ උපාසකම්ම හරිම මහානුභාව සම්පන්නයි. එයාගේ නම ගෞතමී. එතකොට ඊට පස්සේ අඳුරගත්තන් පස්සේ අර හාමුදුරන්ට තේරුණා ඒ උපාසකම්ම ඒ දිව්‍යංගනාව තේරුණාත් අර මං දානි දීපු හාමුදුරුවෝ නේද මේ කියලා. හාමුදුරුවෝ දෙන්නේ දුක. ඊට පස්සේ තව ඒ හාමුදුරන්ට තේරුණා අයියෝ අපිට දානි දීපු අම්මා නේද මේ ඇවිල්ලා ඉන්නේ කියලා ඒ හාමුදුරන්ට තේරුණා. හාමුදුරන්ට ලැජ්ජාවක් ඇති. ඒ කියන්නේ ඉස්සෙල්ලා මට වැඳ හිටපු දානි දෙන්නපු අම්මා කොහොම හරි මට එයාගේ යටතේ ඉන්න සිද්ධ වුණානේ ඒ සයිස් ඒ මට්ටමේ ඉඳගන්න පුටුවක්වත් නැහැ කියලා ඒ හාමුදුරන්ට ලැජ්ජාවක් ඇති වෙනවා. කර්මය මෙහෙමයි. මේ කාමයේ කියන જાතියේ අපේ හිතුවට දෙන්නේ ওই විදිහට. හරි ලැජ්ජාවක් ඇති වෙන වාසනාවකට කරපු භාවනාව මතක තිබුණා. ඒ වැටි හරි කිර හරි කරපු භාවනාව මතක තිබුණා. මතක තිබිලා ඒ ස්වාමීන් වහන්සේ ටක් ගාලා භාවනා කරා මාරු කරගත්ත බ්‍රහ්ම ලෝකෙට. එහෙම කරා. ඉක්මනට කරා. අනිවාර්යයෙන් එතකොට දැන් මේ දෙවරුන්ට එන රූපය එතකොට මනුෂ්‍ය ලෝකෙ තිබ්බ රූපයට සමාන රූපයක්ද නැත්නම් කොහොමද ඒක? තියට මනුෂ්‍ය ලෝකෙට සමාන කියලා කියනවා. දෙවිවරු මේකට මෙහෙම කියනවා. මේ මනුෂ්‍ය ලෝකයට සමාන විය යුතුයි. හැබැයි ආලෝකයේ වැඩි. බ්‍රහ්මයන්ගේ නම් ආලෝකය හරිම වැඩි. ශාප් තියුණ එකක් තියෙන්නේ. ඊට වඩා ඕලාරික ශරීරයක් තමයි දෙවියන්ට තියෙන්නේ. දෙවියන්ගේ ශරීරය මනුෂ්‍ය ශරීරයක් වගේ කියලා අපි හිතනවා.
දෙවියෝ ඒකට හේතුව මෙහෙමයි. අපි දිව්‍ය ශරීරයේ ඉල්ලුම් කරන්නේ දිව්‍ය ශරීරයක් ගැන අපි හිතන්නේ අපි මනුස්ස ශරීරයක විදියකටයි. එතකොට ඒක අපේ හිතේ print වෙනවා. ඒ print උනායින් පස්සේ අපිට ලැබෙන්නේ මේ printing එකේ කොපියයි. මේක තේරෙනවනේ? ඔක සංඥාව ගැන කතා කරනකොට තියෙන අපි යම් කිසි දෙයක් ඉල්ලනවා නම් ඒ ඉල්ලපු දේ තමයි අපිට හම්බ වෙන්නේ. අපි ඉල්ලපු දේ අපි හිතන දේ ඔකට කියන්නේ භව හදනවයි කියලානේ. සංඛාර භව හදනවනේ. ඒ භවයට හදනකොට අපි ඒ භවයේ අපේ රූපය නිර්මාණය කරන මෙන්න මේ විදිහට මෙන්න මේ තාලෙට කියලා අපේ හිතේ මැවෙනවා. ඒ විදිහට තමයි ඒක හැම්බෙන්නේ. කවදාකවත් මේ එයා හිතන්නේ නෑ මේ මට මේ වඳුරෙක් වගේ හරකෙක් වගේ බැටළුවෙක් වගේ කියලා ඒ රූපේ එන්නේ ඒ සත්‍යයන්ට එහෙම හිතන්න පුළුවන් කමකුත් නෑ. අපි එහෙම හිතන්නේ. ඒකට අගයක් දෙන්නේ හැම වෙලාවෙම මනුස්ස ස්වරූපයට අගය දීලා තමයි අපි හිතන්නේ. ඒක නිසා ඒක બ્લોක් වෙනවා. ඒකට කියනවා මේ කර්ම භව හදනයි කියලා. භවය හදනයි කියලා කියන්නේ. ඒක තමයි ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ. ඒක අපේ මනසේ යම්කිසි දෙයක් අපි හිතාගෙන හිටියනම් හිත ගොඩක් හිතුවනම් ඒ වැඩිපුර හිතපු නිසා ඒක සිද්ධ වෙනවා. ඒක සමහර අවස්ථාවලදී භයානකත් වෙනවා. මනුෂ්‍ය සමාජයේ භයානකත් වෙනවා, සිද්ධත් වෙනවා. ඒක මනෝමය ක්‍රියාවක්. මම දැකලා තියෙනවා මේ අර බෲස් ලී කියලා හිටියනේ ඉස්සර කරාටේ කාරේ. ඒ බෲස් ලීගේ පින්තූර ඔය තරුණ ළමයි ගහගෙන බෲස් ලීගේ පින්තූරේ ගහගෙන එකක් නෙමෙයි ගොඩාක් ගහගෙන මේ මිනිස්සු ඔය එක්සර්සයිස් කරනවා. මේ අවුරුදු 3-4ක් 5ක් විතර යනකොට ඒ ආදයක් ඒ විදිහෙම කොණ්ඩේ හැඩේ දැකලා දෙනවා. ඔය ලංකාවෙත් තියෙනවා. ඒක වෙන්නේ මනසේ બ્લોක් එක වදිනවා. ඒක සයිකොලොජිකල්. අපි බටහිර සයිකොලොජිකල් කියවට ඕක ඇවිල්ලා මේ ඔය මේ මොකද්ද මේ අපේ හිතේ තියෙන සංස්කරණ ගතිය මේ තව එකක් කියප එකක් තමයි මේ මහත්මා ගාන්ධී තුමාගේ පින්තූරයක් ගැහුවා ඉන්දියාවේ. මහත්මා ගාන්ධීගේ පින්තූරේ ගහන්න මහත්මා ගාන්ධීගේ හැඩ වැඩේ ගත්ත හැඩරුරු තියෙන මිනිසෙක් කිව්වා. එතකොට මේ ඒකට එංගලන්තේ හිටියා මේ බින්කින්ස් කියලා නළුවෙක්. ওই මිනිස්සයා ටිකක් හොඳයි හැබැයි හරියටම ගන්න බෑ. එයාට ඊට පස්සේ ට්‍රේනින් එකක් දෙනවා. අවුරුදු 2ක ට්‍රේනින් එකක් දෙනවා. නළුවෙක් හැටියට මේ ඉන්න ඉස්සර වෙලාම එයාට දීපු මේ වගේ ඇතුළක ගේක මහත්මා ගාන්ධීගේ හිටගත් ඉන්න පින්තූර ඉඳගෙන ඉන්න පින්තූර එයා ගමන් කරන මීටින් වල කතා කරන මේ පින්තූර හැමතැනම ගාලා ඊට පස්සේ හැම වෙලාවෙම එයා ඒ මහත්මා ගාන්ධී විදිහට හැරිමිටිය ගහගෙන යනවා. මහත්මා ගාන්ධී විදිහට ඉඳ ගන්නවා. මහත්මා ගාන්ධී විදිහට කතා කරන්න යනවා. මහත්මා ගාන්ධී විදිහට සලුව දානවා. ඕක අවුරුද්දක් කරගෙන යනකොට මෙයාට අර උදේට දකින්නෙත් මහත්මා ගාන්ධීගේ පින්තූරේ. හැන්දෑවට දකින්නෙත් මහත්මා ගාන්ධීගේ පින්තූරේ. දවල් දකින්නෙත් මහත්මා ගාන්ධීගේ පින්තූරේ. කරන්නෙත් එයා කරපු වැඩ. ඔහොම කරගෙන යනකොට මෙයාගේ ඇඟ ටික අර ෂේප් එක ගන්නවා. ඔක ඇවිල්ලා දැනට තියෙන දෙයක්. ඕක ඇවිල්ලා සංස්කරණ කරන ප්‍රෝග්‍රෑම්. එතකොට මේ අපි යම්කිසි දෙයක් දැන් අපි හිතමු මේ ඕකේ භයානක පැත්ත තමයි යම්කිසි ගර්භණී මව්තුමියක් යම්කිසි පින්තූරයක් ඒ දරුවෙක් කුසේ ඉන්න කාලය තුල ආසා කරන ඒ දරුවෙක් හට ගන්න කාලයේදී ආසා කරන යම්කිසි පින්තූරයක් තිබුණා නම් එයා නිතර උදේ පාන්දර හිතන දකින කියන කතා කරන ආසා කරන ඇලුම් කරන එකක් තිබුණා නම් දරුවට ගන්නෙත් ඒ පින්තූරය. තාත්තා කවුරු? භයානක. ඒක දන්න. තියෙන. එහෙම තියෙන. ධර්මෙත් තියෙන. හරිම භයානකයි. එතකොට ගෂ්ඨ නැති වෙනවා. මොකද්ද මේ එක කාරණයක් කියන්න ගිහිල්ලා අර මේ
අල්පේ සාක්‍ය මහේ සාක්‍ය වෙන්නේ අපි හිතේ හදපු බ්ලොක් එක ඊට පස්සේ අර මේ බෲස් ලී ගැන කිව්වා අර බින් කින්සි කියලා කිව්වා මහත්මා ගාන්ධී ඊට පස්සේ සමාජයේ සිද්ධ වෙන දේවල් ඔය මව් කෙනෙක් කවුරු හරි කෙනෙක් පින්තූරයක් හිතුවොත් එහෙම ඒක වැදෙන තාලේ මේ වැවිලා කාගේවත් වැරදි නෙවෙයි මේ වැවිලා මේ කාම කියන එකේ තිබෙන බ්ලොක් එකේ ස්වરૂපය. ඉතින් ඒක නිසා මේ කාම කියන දේවල් අපි හැම වෙලාවෙම විපතට පටලනවා. දැන් බලන්න විපතට පටලවන්නේ. ඒ වගේ දැන් හරි අමාරුවක වැටුණානේ අර ස්වාමීන් වහන්සේ අර උපාසකම්ම මේ හඳුනාගත්තයි කියලා. තේරුම් ගත්තා හේතුව මේ ඒ අම්මා මොකද කිව්වා? දීගනිකයි සූත්‍රයක තියෙන. අම්මා කිව්වා මේ අනේ මම දානි දීපු හාමුදුරුවෝ නේද මෙච්චර මේ තත්ත්වයටපත් වෙලා ඉන්නේ. ඒ දිව්‍යංගනා කිව්වා. එතකොට හරි ලැජ්ජාවක් ඇති වුණා. හරිම ලැජ්ජාවක් ඇති වුණා. හැබැයි හාමුදුරුවෝ මොකක් හරි කර්මයකින් ගියා එතෙන්ද. හැබැයි ඒ හාමුදුරුවෝ කරපු භාවනාව කර්මස්ථානය මතක් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකින් ගැලවිලා. ඒක නිසා බලන්න කාමයෝ කියන ඒවා කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භව වේදිතබ්බෝ කාමානං වේමතතා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ විපාකේ ගැන කියන්නේ කියලා තමයි මේ කියේ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා මේ තමයි අද දවසට නිබ්බේධික පරියාය සූත්‍රයේ මූල කොටස. ඉතින් හැම දිනාටම ධර්මාවබෝධය නිර්වාණාවබෝධය සිද්ධ වේවා කියලා අපි දෙවියන් පිළිගමු. දැන් අදත් උදේ ඉඳලා මේ මොහොත දක්වාම අපි ඉතින් මේ භාවනා කරා, සක්මන් කරා, ධර්ම සාකච්ඡා කරා. ඒ වගේම බුදු ගුණ වැඩුවා, මෛත්‍රී වැඩුවා. හොඳින් අපේ දවස ගෙවි ගියා ධර්මයට අනුයාතව ධර්මයට එක්කාසුව ධර්මයේ අතුරට බහැලා මේ උපදවාගත් සියලුම කුසල ධර්මයන් සියලුම යහපත් මහානුභාව සම්පන්න මහේසාක්‍ය ස්වභාවයෙන් පවතින මේ කුසල චේතනාවන්ගේ බලයෙන් ශක්තියෙන් අපි සෑම දිනාටම මේ අද කතා කරපු ධර්මයේ වෙන කාම ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. කාමයන්ගේ උප්පත්ති හේතුව දැනගන්නට ලැබේවා. කාමයන්ගේ විවිධත්වයේ තේරුම් ගන්නට ලැබේවා. කාමයන්ගේ විපාකත් කිසිම අවුලක් නැතුව තේරුම් ගන්නට වටහා ගන්නට ලැබේවා. කාම නිරෝධය කුමක්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. කාම නිරෝධිගාමී ප්‍රතිපදාවත් වැටහෙවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි සෑම ධර්මයක්ම සම්පූර්ණ පරිපූර්ණ පිරිසිදුව පැහැදිලිව ඒ තියෙන විදිහටම අවබෝධ කරගෙන ඒවට කිසිම ඇලීමක් නැතුව සංසාර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රී දෙවියන්ට ඥාතීන්ට පිංපෙත් පවරමු අනුමෝදන් කරමු. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු